ඔයා මේ එකතු වෙලා ඉන්නේ තැප්ප සයන්ස් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට අරගෙන ආවේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ පුනරීක්ෂණ පේපර් එක. ඔයා මුලින්ම කරන්න ඕන පහළ description එකෙන් මේ පේපර් එක download කරගන්න එක. ජීවයේ රසායනික පදනම් පාඩමේ සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සකස් කොට ඇති මේ පේපර් එක ඔයාට මගහැරුණු විෂය කරුණු ගොඩක් මතක් කරලා දෙයි. ශ්‍රී ලාංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞද්ධුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවදරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිනෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුනට විසරණය කරනුවස් තැප්ප සයන්ස් YouTube channel ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාලවකවානුවක් තුළ YouTube සයිබ් අවකාශයේ විද්‍යා channel අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුර කාල ප්‍රස්ථාර අතරින් ඌනන අනුනන විභාජනයෙන් පරමාණු අණු මවුල ඇවකාඩෝ නියත පසක්කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිෂ්කයේ පතුලටම කාවදන ඔන්ලයින් විද්‍යා පන්තිය ඇරඹුණා. දැන්ම ලියාපදිංචි වන්න. අමතන්න 071 12 53 200 දුරකථන අංකයට. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳ පහස් සඳහන් කවර වගන්තිය වැරදිද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. කාබෝහයිඩ්‍රේට් පිළිබඳ වැරදි වගන්තිය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. හොඳයි පුතේ. සමහර කාබෝහයිඩ්‍රේට් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සරල සංයෝග බවට බිඳහෙලිය හැක. ඔව් ඔයා දැනගන්න ඩයිසැකරයිඩයි පොලිසැකරයිඩයි අපිට පුළුවන් ජල විච්ඡේදනය කරලා සරල සංයෝග බවට බිඳහෙලන්න. ඒ කියන්නේ මොනොසැකරයිඩයක් කරන්න පුළුවන්. ඒක හරි. සෛලවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ශක්තිය සපයයි කියලා අපිට කියනවා. ඔව් දරුවෝ මේ අපේ සෛලවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙම නැත්නම් ශක්තිය සපයන ප්‍රධානම කෙනා තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වලත් ග්ලූකෝස් තමයි ශක්ති ප්‍රභවයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් හරි. සෙලියුලෝස් ශාක සෛල ගොඩනැගීමට දායක වේ. ඉගෙන ගන්න දරුවෝ මේ අපේ සෛලවල නෙවෙයි ශාක සෛලවල පිටතින්ම තියෙනවා සෛල බිත්තියක්. මෙන්න මේ සෛල බිත්තිය ගොඩනැගෙන්නේ සෙලියුලෝස් කියන පොලිසැකරයිඩේ. පොලිසැකරයිඩේ කියන්නේ කාබෝහයිඩ්‍රේට්. එහෙනම් ඒක හරි. එහෙනම් අන්තිම එක වරදින්න එපා. බලමුකෝ එහෙනම්. ග්ලයිකෝජන් යන කාබෝහයිඩ්‍රේටයක් නොවේ. අන්න පට්ටපල් බොරුවක් ඒක. නේ ග්ලයිකෝජන් කියන්නේ ආයේ කෙලින්ම මොකද්ද? කාබෝහයිඩ්‍රේටයක් නේ. අපි කොතනද මේක වර්ග කරේ? පොලිසැකරයිඩේ යටතේ. පොලිසැකරයිඩ් එකට තමයි අපි මේක වර්ග කරේ. ඒතර ග්ලයිකෝජන් ඇයි විශේෂ වෙන්නේ? ග්ලයිකෝජන් තමයි පුතේ ඔයාගේ මගේ ඒ කියන්නේ සත්තුන්ගේ සංචිත ආහාරය. සත්තුන්ගේ සංචිත ආහාරය තමයි ග්ලයිකෝජන්. ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය. හරි. එහෙනම් ග්ලයිකෝජන් කියන දේ අනිවාර්යෙන් කාබෝහයිඩ්‍රේට් එකක්. ඇත්තටම ග්ලයිකෝජන් මොනවාගෙන්ද ගොඩනගන්නේ? ග්ලයිකෝජන් ගොඩනගන්නේ පුතේ ග්ලූකෝස් එකතු වෙලා. ග්ලූකෝස් අණු ගොඩාක් එකිනෙක හා එකතු වෙලා තමයි මේ ග්ලයිකෝජන් කියන කාබෝහයිඩ්‍රේටය ගොඩ නැගෙන්නේ. එහෙනම් එකට පිළිතුර වෙන්නේ අංක 4. හොඳයි. අපි ඊළඟට උක්ෂාකයේ අඩංගු ප්‍රධාන සීනි වර්ගයේ සෑදෙන්නේ පාස් සඳහන් කවර සීනි වර්ග එකතු වීමෙන්ද? උක්ෂාකයේ අඩංගු සීනි කියලා කිව්වම මේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අද බීපු තේ එකේ තිබ්බ සීනි ශාකයෙන් හදාගන්නේ. ඒ සීනි අපි විද්‍යාවේ කොහොමද වර්ග කරන්නේ? කොතනටද ඒව දාන්නේ? එයාට කියන නම මොකද්ද? එයාට කියන්නේ සුක්‍රෝස්. නේ? ශාකයේ අඩංගු ප්‍රධාන සීනි වර්ගය තමයි සුක්‍රෝස්. එතකොට සුක්‍රෝස් අපි වර්ග කරන්නේ මොනොසැකරයිඩයක්ද, ඩයිසැකරයිඩයක්ද, පොලිසැකරයිඩයක්ද? ඒක ඩයිසැකරයිඩය. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩය. ඩයිසැකරයිඩයක් කොහොමද ගොඩ නැගෙන්නේ? මොනොසැකරයිඩ අණු දෙකක් එකට එකතු වෙලා. මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වෙලා තමයි පුතේ මේක ගොඩ නැගෙන්නේ. ඒතර අපෙන් ප්‍රශ්න කරන්නේ මොකද්ද මේ මොනොසැකරයිඩ අණු දෙක කියලා? කොයි මොනොසැකරයිඩ අණු දෙක එකතු වෙලාද මේක සුක්‍රෝස් කියන
ඩයිසැකරයිඩේ නිර්මාණය වෙන්නේ කියලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. ඉතින් මේවා ඉතින් කටපාඩමේම තියෙන්න ඕන දරුවෝ. හරි. එහෙනම් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් නේ. ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන දෙන්න ගොඩන එකතු වෙලා තමයි පුතේ සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් එහෙම නැත්නම් උක්ෂාකයේ අඩංගු ප්‍රධාන සීනි වර්ගය ඇති වෙන්නේ. හොඳයි දරුවෝ ඊළඟ ප්‍රශ්නය. පස්වදන් කවර සංයෝගයේ කාබෝහයිඩ්‍රේටයක් නොවේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. කාබෝහයිඩ්‍රේටයක් වෙන්න බෑ. හරි. සෙලියුලෝස් කියන්නේ ශාක කෙඳි නේ. ශාක කෙඳි සෙලියුලෝස් කියලා කියන්නේ ශාක සෛල බිත්තියේ තියෙනවා හොඳ කාබෝහයිඩ්‍රේටයක් මේක පොලිසැකරයිඩයක් අවුලන්නේ නැහැ. ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ මොනොසැකරයිඩයක්. මොනොසැකරයිඩයක් ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස්. හරිනේ. එහෙනම් ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ හොඳ මොනොසැකරයිඩයක් එක කාබෝහයිඩ්‍රේටයක් තමයි. එතකොට පිෂ්ඨය කියලා කියන්නේ පොලිසැකරයිඩයක්. සාමාන්‍යයෙන් අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනකොට දෙන උදාහරණෙත් තමයි පිෂ්ඨය පිටිනේ නේද? පිටි අඩංගු ආහාර කාබෝහයිඩ්‍රේට් අඩංගුයි කියලා කියනවා දරුවෝ. හරි. එහෙනම් පිෂ්ඨය හරි. ඊළඟ ලයිසින් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේටයක් නෙවෙයි. ඒක ඇමයිනෝ අම්ලයක්. හරි. දැන් ඒ කියන්නේ මේ ඇමයිනෝ අම්ලෙන් මතකද ඔයාගේ දේහයේ ගොඩනගෙන්න ඇමයිනෝ අම්ල 20ක් විතර දායක වෙනවා. ඇමයිනෝ අම්ල 20ක් විතර දායක වෙනවා. හරි. ඇමයිනෝ අම්ල කියලා කියන්නේ පුතේ ප්‍රෝටීන් වල තැනුම් එකක මතකයිනේ ඔයගලන්ට. එතකොට ඒ ඇමයිනෝ අම්ලයක පොදු ව්‍යුහ සූත්‍රය තමයි මේ තියෙන්නේ. පොදු එක නෙමෙයි මේ ලයිසින්. පොදු එක આવොත් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ උඩ කෑල්ලට R එකක් දාගත්තා නම් හරි. R කාණ්ඩයක් තියෙනවා කාබන් වලට, COOH කාණ්ඩයක් තියෙනවා, H හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා, NH2 කාණ්ඩයක් තියෙනවා. හරි. මෙන්න මේ උඩ කෑල්ල තමයි වෙනස් වෙන්නේ ඇමයිනෝ අම්ලයෙන් ඇමයිනෝ අම්ලයට. එතකොට පුතේ දැන් මෙතන නම් බලන්න CH2 NH2 right. එහෙම R කාණ්ඩයට එහෙම කෑල්ලක් ආවම දරුවෝ ඒ තමයි ලයිසින්. ඒ තමයි ලයිසින්. හරි. දැන් ඔයාගේ හිතේ ඇති නේද සර් මේවා අපි පාඩම් කරන්න ඕන. නෑ මේවා පාඩම් කරන්න ඕන නෑ. නිකමට නිකම් ඔහේ ලියා ගන්නකො. හරි. ලියා ගන්නකො. පාඩම් කරන්න ඕන නෑ. හරි. එහෙනම් ලයිසින්. හරි. ලයිසින් කියලා කියන්නේ ඇමයිනෝ අම්ලයක් මොනවාද අපේ ප්‍රෝටීන් ගොඩනැගීම සඳහා දායක වෙන. හරි. කාබෝහයිඩ්‍රේට් පිළිබඳ පාසඳන් කවර ප්‍රකාශය වැරදිද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. කොයි එකද වැරදි කියලා තමයි අපෙන් අහන්නේ පුතේ. බලමු. කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය මොනොසැකරයිඩ්ද? ඔව්. කාබෝහයිඩ්‍රේට් එක තියෙන සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ්. ඒක අපි දන්නවනේ. වෙන විදිහකට කියනවා නම් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයේ තමයි මොනොසැකරයිඩ්. එහෙනම් ඒක හරි. හරි වැරදි එකනේ අහන්නේ. පිෂ්ඨය සහ සෙලියුලෝස් වල තැනුම් ඒකකයේ ග්ලූකෝස්ද? ඔව්. පුතේ අපි පොලිසැකරයිඩ් ඔයාලට තුනක් උගන්වනවා. ඒ තමයි පිෂ්ඨය සෙලියුලෝස් ග්ලයිකෝජන් තුන් දෙනාම හැදෙන්නේ ග්ලූකෝස් අණු එකට එකතු වෙලා. හරිනේ? එනේ කතාව හරි. මොනොසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් බොහෝමයක් බෙනඩික් ද්‍රාවණය මගින් හඳුනාගත හැක. මොනොසැකරයිඩ් හඳුනා ගන්න අපි යොදාගන්නේ බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් දාලා රත් කරාම ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. ඩයිසැකරයිඩ් හඳුනා ගන්නත් අපි බෙනඩික් ද්‍රාවණය තමයි යොදාගන්නේ. හැබැයි එහිදී සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් දාලා අපි පොඩි වෙනසක් කරලා තමයි මේ වැඩේ කරන්නේ. කෙසේ වෙතත් කමක් නැහැ. ඩයිසැකරයිඩයි මොනොසැකරයිඩයි දෙකම හඳුනා ගන්න අපිට තියෙන ද්‍රාවණය තමයි බෙනඩික් ද්‍රාවණය. ඒකත් හරි. එහෙනම් හතර වර්ධින්න එපැයි. බලමු. සෛලවල බහුලවම භාවිතා කරන ඉන්ධනය සෛල වර්ගය අනුව වෙනස් වේ. දැන් මෙතනදී ඉන්ධනය කියන්නේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් වගේ එකක් නෙවෙයි. පුතේ මේ කියන්නේ ශක්තිය නිපදවන්න ඕන දේ. අපේ ආහාරවල තියෙන අන්තඵලය. ඒ කියන්නේ දරුවෝ ඔයා ගත්ත දැන් ඔයා මොන හරි කෑවා කියලා හිතන්නකෝ. ඒ කාපු දේ සරල ද්‍රව්‍ය බවට පත් වෙලා ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ඒවා පුතේ අපේ සෛල වලට, අපේ ඇඟේ සෛල වලට යවනවා. මොකටද? ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා. ප්‍රධාන වශයෙන් යවන්නේ කාබෝහයිඩ්‍රේට් වල අන්තඵල. විශේෂයෙන් ග්ලූකෝස් තමයි යවන්නේ. එතකොට හැම සෛලයකටම යවන්නේ අපි ගන්න ආහාරවල අන්තඵල ටික තමයි යවන්නේ. ශක්තිය නිපදවන්න කියලා. එතකොට මේක මේ සෛලෙන් සෛලයට වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අතේ තියෙන සෛල වලට යනවා කාබෝහයිඩ්‍රේට් වල අන්තඵල. මේ අතේ තියෙන සෛල වලට යනවා ඔන්න ලිපිඩ වල අන්තඵල. එහෙම වෙන්නේ නැහැ. ශරීරයේ ඕන තැනකට යන්නේ එකම අපි ගන්න ආහාරවල අන්තඵලයම තමයි. අරනේ දරුවෝ එන එක වෙනස් වෙන්නේ නැහැ. ඉන්ධනය කියලා කියන්නේ මෙතන ශක්තිය නිෂ්පාදනය කිරීම කියන එක. හරි? ඒක තේරුම් ගන්න. එහෙනම් උත්තරේ 4. පස්වෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් ඒවායින්
කවර කාබෝහයිඩ්‍රේට් කෘත්‍ය සම්බන්ධතාවයේ වැරදිද කියලා අපෙන් අහනවා පුතේ. ඒ කියන්නේ මොකද නේද? කාබෝහයිඩ්‍රේටයයි කෘත්‍යයයි. යතන තර ලකුණ නෙමෙයි පොඩි ඉරි කැල්ලක් තිබ්බනම් හොඳයි. හරි. තර ලකුණ නෙමෙයි ඉරි කැල්ලක් එන්න ඕනේ. කාබෝහයිඩ්‍රේටයයි කෘත්‍යයයි. බලමුකෝ. ග්ලයිකෝජන් ශාකවල ප්‍රධාන සංචිත ආහාරය. වැරදි එක අහන්නේ. හරි. ග්ලයිකෝජන් කියන්නේ ශාකවල ප්‍රධාන සංචිත ආහාරය. අන්න පට්ටපල් බොරුව නේ. දැන් ඔයාගේ අත්වල මං කියවනේ මේ මසල්ස් වල එහෙම නැත්නම් අපේ පේශි වල පුතේ ගබඩා කරන්නේ ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තමයි ගබඩා කරන්නේ. එහෙම නැත්නම් අපේ අක්මාවේ ගබඩා කරන විශේෂයෙන් ග්ලයිකෝජන් සංචිත ආහාරයේ විදියට අපිට දැන් ඔයා හිතන්න ඔයා ගොඩාක් ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ ඔයා ගන්න කෑම ප්‍රමාණය අඩුයි. ඒකට පුතේ ඔයාගේ අක්මාවේ තියෙන ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට හරවලා ඔයාට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරනවා. හරි. ඒ කියන්නේ සංචිත ආහාර ඕන වෙලාවට ගන්න ගබඩා කරලා තියෙන ආහාරය. අපේ ග්ලයිකෝජන් පුතේ. හරි. ඔතන තිබ්බනම් පිෂ්ඨය කියලා අන්න හරි. පිෂ්ඨය කියලා තිබ්බනම් හරි. නේ? හරි. එහෙනම් පළවෙනි එකම වැරදෙනවා. ඊටු තුනත් බලන්න වෙනවා. මොකද අපි මේ ඉගෙන ගන්නනේ යන්නේ. හරි බලමු. පිෂ්ඨය බීජවල සංචිත කිරීම. හරි. පිෂ්ඨය ගබඩා ඕනෑම බීජයක පිෂ්ඨය ගබඩා කරලා තියෙනවා. නේ? දැන් බොච්චි ඇටයක් ගත්තත් කොස් ඇටයක් ගත්තත් ඕකේ තියෙන පිෂ්ඨය නේද පුතේ? පිෂ්ඨය තමයි සංචිත ආහාරයේ ශාකවල. හොඳයි. සෙලියුලෝස් දැවවල සංචිත කිරීම. හරි. සෙලියුලෝස් දැවවල අන්තර්ගත වෙනවා. මොකද දැව කියලා කියන්නේ ශාක සෛල වලින් ගොඩ නැගෙනවා ඇත්තේ. එතකොට සෙලියුලෝස් ඒ තුල අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. දැන් ලැක්ටෝස් කිරිවල ප්‍රධාන කාබෝහයිඩ්‍රේටයයි. ඔව්. ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ් කිරිවල තියෙන ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය වෙනවා. එහෙනම් පුතේ පළවෙනි එක වර්ධිනවා. 6 වෙනි ප්‍රශ්නේ. ප්‍රෝටීන් පිළිබඳ පාස් සඳහන් කවර වගන්තිය වැරදිද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. ප්‍රෝටීන් පිළිබඳ වැරදි එක අහන්නේ. ඇමයිනෝ අම්ලවල බහු අවයවයක ජෛවාණු ප්‍රෝටීන වේ. අන්න මරු. ඒක හරියටම හරි. ඇයි පුතේ බලන්න. ඇමයිනෝ අම්ලවල බහු අවයවික නේ ජීවාණු ප්‍රෝටීන වේ. උතන මාර වචන සෙට් එකක් තියෙනවා. උතන ඉගෙන ගන්න අපිට. හයි මොනවද දන්නවද? ප්‍රෝටීන් ගොඩනැගීමේ තැනුම් මේකකේ ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල එකිනෙකක් හරියට නිකන් මාලෙක අර කොටස් ඇමිනෙනවා වගේ. එහෙම නැත්නම් දම්වැලක පුරුක් ඇමිනෙනවා වගේ ඇමිනෙනවා. ඕකට අපි කියනවා බහු අවයවීකරණය කියලා. ආන්න එහෙම හැදිච්ච බහු අවයවීකරණයෙන් හැදිච්ච බහු අවයවික මේ බහු අවයවිකය තමයි ප්‍රෝටීනය. ප්‍රෝටීන් කියන්නේ බහු අවයවිකයක්. හරිනේ? ජෛවාණු. ඒ කියන්නේ ජීවාණු තව කීපයක්නේ තියෙන්නේ. මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ඔය හතරනේ. එතකොට ප්‍රෝටීන හැරෙනකොට කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. අන්න ඔවා ජෛවාණු. මේ ජෛවාණු කියලා අපි හඳුන්වනවා. හරි. ඒක හරියා. ප්‍රෝටීන් වල අනිවාර්ය සංඝටක මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. පුතේ වාට මම මතක තියාගන්න කිව්වා එක් කාබනික සංයෝගවල තැනුම් මේකක සෙට් එක. මතකනේ මම ඒවට නමුත් කිව්වා නේ. දැන් උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකක මූලද්‍රව්‍ය කොහොමද මතක තියාගන්නේ? චෝ කියන්නේ මොකද්ද? CHO. ඊළඟට අපේ ප්‍රෝටීන වල සංඝටක මූලද්‍රව්‍ය චොන්ස් කියලා තමයි මතක තියාගන්න. චොන්ස් කියලා මතක තියාගන්න ඕනේ. චොන්ස් කියන්නේ මොකද්ද දරුවෝ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඇතම් විට සල්ෆර්. හරි? එහෙනම් පුතේ ඒක හරි. මෙතන දැන් බලන්න අනිවාර්යෙන් තියෙන්න ඕන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඇතම් විටනේ සල්ෆර් තියෙන්නේ. S තියෙන්නේ ඇතම් විට. හරි? එහෙනම් මේක හරි. ප්‍රෝටීන් වල තැනුම් මේකක වන්නේ. ප්‍රෝටීන් වල තැනුම් මේක. ඇමයිනෝ අම්ල හෝ මේද අම්ලයන්. අන්න පට්ටපල් බොරුව. මේ ඇමයිනෝ අම්ල විතර මොනවද මේ මේද අම්ල කියලා කියන්නේ? රයිට්. මේද අම්ල කියලා කියන්නේ ලිපිඩ වල තැනුම් මේකක එකක්. ලිපිඩ වල තැනුම් මේකක දෙකක් තියෙනවා. මේද අම්ල හා ග්ලිසරෝල්. දැන් මෙතනට ඒක ඇලලා දාලා අපිව අන්නන්න. එහෙම නැත්නම් අපිට වරද්දන්න නේද? එහෙම අපි රැවටෙන්නේ නැහැ. හොඳයි. ඒක වැරදි. ඊළඟ බලමු. ඇමයිනෝ අම්ල වර්ග 20ක් ජීවීන් තුල ඇති. ඔව්. ඇමයිනෝ අම්ල සාමාන්‍යයෙන් 100කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රෝටීන් හදන්න දායක වෙනවා. හැබැයි ඔයාගේ ඇඟේ තියෙන්නේ ඇමයිනෝ අම්ල 20කින් සැදිච්ච ප්‍රෝටීන. හොඳයි දරුවෝ. වැරදි එකනේ අහන්නේ නේද? හරි. වැරදි තුන්වෙනි එකනේ. හරි. වැරදි එක නෑ මම හරි එක කියලා. හරි. ප්‍රෝටීන් වල තැනුම් මේක ගන්නේ ඇමයිනෝ අම්ල හෝ මේද අම්ල. ඒක බොරුනේ. මේද අම්ල කියලා ලයින් කරලා තිබ්බනම් අන්න අපිට මේක වැරදි නෑ කියලා කියන්න පුළුවන් නේ. එහෙම නෑ. හරි. 7 වෙනි ප්‍රශ්නේ ලිපිඩ සම්බන්ධ ප්‍රශ්නයක්. ලිපිඩ කවර වගන්තිය වැරදිද? පුතේ මට පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන. මේ බහුවර්ණ ඔයා දැන් ඉඳලාම ඉගෙන ගන්න. හරි. බහුවර්ණ ප්‍රශ්න 40ක් ඔයාලට හම්බ වෙනවා O level වලට යනකම්. හරිද?
එතකොට මේ බහුවර්ණ ප්‍රශ්නයක් කරනකොට පුතේ ප්‍රශ්නේ කියවගෙන යනකොට ඒකේ තියෙන වැදගත්ම කෑල්ලට පොඩි ඉරක් ගහගන්න. පැන්සලකින් හරි කරගෙන යනකොට පොඩි ඉරක් ගහගන්න. දැන් උදාහරණයක් විදියට මේ බලන්න ලිපිට සම්බන්ධ පහත් සඳහන් කවර වගන්තිය වැරදිද? ඕන්න මේකේ වැදගත් වචනේ මොකද්ද පුතේ? වැරදිද. මං නම් ගහගන්නවා මම ළමෙක් නම් මට මතකයි මම පොඩි කාලේ ඔය වැඩේ කරනවා. වැරදිද කියන එකේ මම පොඩි ඉරක් ගහගන්නවා. එතකොට දැන් මට මගේ ඔළුවට එනවා ලිපිට සම්බන්ධයෙන් වැරදි එක තමයි මම තෝරන්න ඕන කියලා. හරි වැරදි එක තමයි තෝරන්න ඕන කියලා පොඩි අදහසක් යනවා. ඒ නිසා පුතේ හැම ප්‍රශ්නයකම විශේෂයෙන් මේ බහුවර්ණ ප්‍රශ්නවල අපි වැදගත්ම කෑල්ලට පොඩි ඉරක් ගහගන්න. දැන් උදාහරණයක් විදිහට බර සොයන්න කියලා තිබ්බොත් එහෙනම් බර තමයි හොයන්න තියෙන්නේ. එහෙම නැත්නම් ස්කන්ධය සොයන්න. අන්න ස්කන්ධය හොයන්න තියෙන්නේ. එහෙනම් පොඩි ඉරක් ගහගෙන වැඩේට යන්න. හරි. එතකොට වැරදි එක හොයන්න ඕන අපි. ලිපිඩ බහුව අවයවිකයක්ලු ඔයා ඉගෙන ගන්නවා බහුව අවයවික 3 ඉගෙන ගන්න. බහුව අවයවික 3 ඔයා ඉගෙන ගන්න. මේ පළවෙනි පාඩම ආස්සේ. මොනවාද? පොලිසැකරයිඩ් කියන්නේ බහුව අවයවිකයක්. හරිනේ? පොලිසැකරයිඩ්. ඊළඟට ප්‍රෝටීන් කියන්නේ බහුව අවයවිකයක්. හරිනේ? තව මොකක්ද? න්‍යෂ්ටික අම්ල. ඔය තුන හැර වෙන බහුව අවයවික නැහැ. ඕනම් පැත්තකින් ලියා ගන්න. අපේ ප්‍රධාන බහුව අවයවික 3යි පොලිසැකරයිඩ්, ප්‍රෝටීන්, ඊළඟ න්‍යෂ්ටික අම්ල. ඕනම් පැත්තකින් ලියා ගන්න. පොලිසැකරයිඩයි, ප්‍රෝටීනුයි, න්‍යෂ්ටික අම්ලයි විතරයි බහුව අවයවික. අනිත් ඒවා ඔක්කොම කොහෙටද දාන්නේ? උන් එකෙක්වත් බහුව අවයවික නෙවෙයි. ඒවා සරලන්. හරිනේ? එහෙනම් මේක වැරදි. වැරදි කියන්නේ ඊළඟ එකත් වැරදි. බලන්න. ලිපිඩවල තැනුම් මේකක වන්නේ මේ දම්ල. බොරුවක් මේක. ලිපිඩවල තැනුම් මේකක දෙකක් තියෙනවා. මේක විශේෂ එක්කෙනෙක් නෙමෙයි ඔය ලිපිඩයක් හැදෙන්නේ ಜಾති දෙකක් එකතු වෙලා. මේ දම්ල ඕන තමයි. හැබැයි මේ දම්ලත් එක්ක ග්ලිසරෝල් ඕන. නේ පුතේ? මේ දම්ල හා ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ හැදෙන්නේ. ඉතින් එහෙම වෙනවා. ඉතින් සමහර වෙලාවට ඕ ලෙවල් වලටත් පුතේ සමහර වෙලාවට උත්තර 3කට අපිට දෙනවා. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඉතින් හරි. ඉතින් මේ ප්‍රශ්න මම හදනකොටත් හරියට මේට වෙලා. කමන්නේ නැහනේ. හරි. ඊළඟ එකත් බලමු. හරි. ඊළඟ දෙක හරියන්න ඕන. බලමු. ලිපිඩ කාබනික ද්‍රාවකවල පමණක් දියවේ. ඔව්. දැන් ජලයේ දියවෙන්නේ නැහනේ පොල් තෙල්. ජලය කියන්නේ H2O නේ. ඒ කියන්නේ කාබන් නැහනේ. එහෙනම් ලිපිඩ ජලයේ දියවෙන්නේ නැහැ. කාබන් තියෙන ඒවාගේ තමයි දියවෙන්නේ. ඇසිටෝන්, ඊතර්, කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් නේද? ෆෝමලින් නේද පුතේ? මම ඔය උගන්වලා තියෙනවා මගේ ටියුට් එකේ. නැත්තම් අච්චු පොතේ තියෙනවා බලන්න. එහෙම නැත්තම් සටහන් ඔයාගේ සටහනක් තියෙනවනේ ඒකෙත් බලන්න. ඒවා උගන්වලා තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මේ කාබනික ද්‍රාවක මොනවාද කියන එක නෙමෙයි ඔයා මතකේ රඳවා ගන්න ඕනේ. ඔයා දැනගන්න ඕන රයිට්. ලිපිඩ වතුර දිය වෙන්නේ නැහැ. ජලයේ අද්‍රාව්‍ය. ලිපිඩ දිය කරන්න ඕනම නම්, තෙල් දිය කරන්න ඕනම නම් ඔයා ගන්න කාබනික ද්‍රාවකයක්. හැබැයි ඔකට නිකන් කාබනික ද්‍රාවක අරගෙනත් හරියන්නේ නැහැ. ගන්න ඕන පුතේ නිර්ද්‍රවීය කාබනික ද්‍රාවක. සර් මොකද්ද නිර්ද්‍රවීය කාබනික ද්‍රාවකයක් කියන්නේ? දැම්ම කියලා දෙන්නේ නැහැ. තව ඉස්සරහා පාඩමකදී කියලා දෙන්න ඒ මොකද්ද කියලා. හරි. එහෙනම් ඉතින් ඒක හරියා. මෙතන හරි. තෙල් හා මේදේ යනු ලිපිඩ යන්නේ. මේකනේ. මේ අපේ ලිපිඩ කොටස් දෙකයිනේ පුතේ තෙල් එහෙම නැත්නම් මේදේ. ඔය දෙක තමයි ලිපිඩ වල තියෙන. තෙල් කියන්නේ ද්‍රවමය කොටස, මේදේ කියන්නේ ඝනමය කොටස. හරි. එහෙනම් උත්තර දෙකයි. 8 වෙනි ප්‍රශ්නේ. පිළිවෙලින් ලිපිඩල ඒ මොකද්ද? ලිපිඩල නෙමෙයි මෙතන කමා දාගන්න. ලිපිඩ කමා, ප්‍රෝටීන කමා, පිෂ්ඨය සහ සරල සීනි හඳුනා ගැනීමට භාවිත කළ හැකි ප්‍රතිකාරක වන්නේ. අපේ පරීක්ෂණ සෙට් එක. හරි. ඔයාට පුළුවන් වෙන්න ඕන ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණයේ A to Z. ඔයාට පුළුවන් වෙන්න ඕන ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණයේ A to Z. හරි. පිෂ්ඨය හඳුනා ගන්න හොඳට පුළුවන් වෙන්න ඕන. සරල සීනි හඳුනා ගන්න ඔයාට හොඳට පුළුවන් වෙන්න ඕන. හරි බලමු. ඉස්ලාම ඉන්නේ ලිපිඩ. ලිපිඩ හඳුනා ගන්න භෞතික පරීක්ෂාවක් විදියට සරලව කරන්න පුළුවන් පුතේ. ඔය ලිපිඩ අඩංගු ආහාරය අරගෙන මේ සුදු කඩදාසියක අතුල්ලනවා. ඇතුළුවාට පස්සේ තෙල් පැල්ලමක් හිටිනවනම් ඒ කියන්නේ වේලෙන්නේ නැති පාරභාෂක පැල්ලමක්. ඊන සරලව කියන තෙල් පැල්ලමක් හිටිනවනම් මේක ලිපිඩයක් කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට පොල් තෙල් ටිකක් අරගෙන මේ සුදු කඩදාසියක ඇතුළුවොත් එහෙම තෙල් පැල්ලමක් හිටිනවනේ. හැබැයි පිටි ටිකක් අරගෙන ඇතුළුවාට තෙල් පැල්ලමක් හිටින්නේ නැහනේ. මොකද පිෂ්ඨය කියලා කියන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේටයක්, තෙල් කියන්නේ ලිපිඩයක්. එහෙනම් ලිපිඩේ මේකට ප්‍රතිචාර දක්වනවා. හරි. එහෙනම් මතක් කරන්න බලන්න මොකද්ද මේ ලිපිඩ හඳුනා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාරකය කියලා. ලිපිඩ හඳුනා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාරකය
ලිපිඩ හඳුනා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිකාරකය මොකක්ද? සුඩෑන් ප්‍රතිකාරකයනේ. සුඩෑන් 3 නේ. සුඩෑන් 3 තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. සුඩෑන් 3. හරි. සුඩෑන් 3 ප්‍රතිකාරකයක් පාවිච්චි කරනවා. එතකොට මොකද්ද වෙන්නේ පුතේ? සුඩෑන් 3 දැම්මම සුඩෑන් 3 රතු පාටයි. චූටි බෝතල් වල තමයි සාමාන්‍යයෙන් විද්‍යාගාරේ තියෙන්නේ. පොල් තෙල් ටිකකට දැම්මට පස්සේ පොල් තෙල් ටික අර සුඩෑන් 3 ප්‍රතිකාරකයේ උඩට ඇවිල්ලා චූටි බෝල හැදිලා රතු පාටට ඉන්නවා. මේද ගෝලිකා හදනවා රතු පාට. එහෙමනේ හඳුනගන්නේ පුතේ. මතකයිනේ ඔයාලට. හරි. ඊළඟට කවුද අපේ ඉන්නේ? ප්‍රෝටීන. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණය තමයි ඒකට පාවිච්චි කරන දේ තමයි බයුරේට් ප්‍රතිකාරකය. බයුරේට් ප්‍රතිකාරකය. දැන් බයුරේට් විද්‍යාගාරේ තියෙනවද? විද්‍යාගාරේ බයුරේට් ප්‍රතිකාරකය දෙන්න කියලා කිව්වොත් එහෙනම් විද්‍යාගාරෙන් ඉල්ල ගන්න පුළුවන්ද ඔයාලට? බෑ. අපි හදාගන්න. කොහොමද බයුරේට් හදාගන්නේ අපි? වැඩිමනක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට චූටක් දාන්න ඔයා මොනවාද? කොපර් සල්ෆේට්. එහෙනම් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකට කොපර් සල්ෆේට් බිඳු කීපයක් දාලා හදාගන්නවා බයුරේට් ප්‍රතිකාරකය. ඕකට අපි අර බිත්තර සුදු මදේ වගේ දෙයක් දැම්මොත් එහෙම මොකක්ද දෙන පාට? දම් පැහැයක් නේ. ඒ කියන්නේ කළු පාටට ළඟ දම් පැහැයක් එනවා. කළු පාටට ළඟ දම් පැහැයක් එනවා. හරිනේ? එහෙනම් මොන බයුරේට් ප්‍රතිකාරකය. ඊළඟට කවුද අපේ ඉන්නේ? පිස්ටේ. පිස්ටේ හඳුනා ගන්න තියෙන්නේ අයඩින්. ඒකේ දෙකක් නෑ, අයඩින් තමයි තියෙන්නේ. අයඩින් දුඹුරු පාටයි පිස්ටේට දැම්මට පස්සේ ඒකත් අර දම් පැහැයට උරු පැහැයක් එනවා. දම් පැහැයට උරු පැහැයක් එනවා. හරි. නිල් දම් පැහැයක් කියලා අපි කියනවා. ඊළඟට කවුද අපේ සරල සීනි හඳුනා ගන්න තියෙන්නේ? අපිට බෙනඩික්ට් ද්‍රාවණයක් තමයි තියෙන්නේ නේ. බෙනඩික්ට් ද්‍රාවණයක් තමයි තියෙන්නේ සරල සීනි හඳුනා. ඔව් බෙනඩික්ට් ද්‍රාවණයක් නේ. ඔව් බෙනඩික්ට් නේ තියෙන්නේ. බයුරේට් නේ ප්‍රෝටීන් බෙනඩික්ට් ද්‍රාවණයක් තියෙන්නේ. ඉතින් බෙනඩික්ට් වලින් පුළුවන් අපිට ගඩොල් රතු අවක්ෂේපයක් ලබා දීමෙන් සරල සීනි හඳුනා ගන්න. නේ ගඩොල් රතු අවක්ෂේපයන් දෙන්නේ පුතේ නේද? වර්ණ විපර්යාසයක් වෙමින් එනවා නේ. කොළ පාට වෙනවා, කොළ කහ වෙනවා නේද? තැඹිලි වෙනවා. ඊට පස්සේ ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. නේ අවක්ෂේපයක් කියුවේ මොකද්ද මතකයිද දරුවන්ට? මණ්ඩියක් නේ මණ්ඩියක්. ඒකල කියන්නේ අර මේ තේ මණ්ඩියක් වගේ යට පොඩ්ඩක් තැම්පත් වෙනවා. හරිනේ? ගඩොල් රතු පාටක් එනවා. හොඳයි. එහෙනම් ඉතින් මේ පරීක්ෂණ ටික සහ ඒවායේ වර්ණ විපර්යාසයන් වඩා හොඳින් ඔයා අවබෝධ කරගන්න ඕන. අනිවාර්යයෙන්ම දරුවෝ හැම විභාගයකටම මෙන්න මේ 1 2 3 4යි. ওই පරීක්ෂණ හතරෙන් එකක් කොහේ හරි පේපර් එකේ තියෙනවා. කොතන තියෙයිද දන්නේ? කොතන තියෙයිද දන්නේ? කොතන හරි තියෙනවා. ඉතින් එහෙනම් පාඩම් කරන්න ඕන කියන එකයි මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑ. හරි. පහත් සඳහන් ඒවායින් වැරදි කෘත්‍ය එතනට ඉරක් ගහ ගන්න නේද? මොකක්ද මේ තරල ලකුණක් හැම වෙලාවෙම. හරි. ඉරක් එනවා. කෘත්‍ය ඉරක් ප්‍රෝටීන සම්බන්ධතාවය පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් මම මේකට ඉරක් ගහ ගන්න ඕන මං කියවනේ අර ඉරක් ගන්න. මේ කෘත්‍යයි ඒ කෘත්‍ය මොකටද ඒකට සම්බන්ධ ප්‍රෝටීන නේ. අන්න ඉරක් ගහුවම අපේ මොලේ කියන RI. ඔයා බලන්න කෘත්‍ය ඒ කෘත්‍යයට සම්බන්ධ ප්‍රෝටීනේ බලන්න. එහෙමනේ කියන්නේ. හරි. ඒ කියන්නේ අපේ වැරදිනේ. වැරදි එක අහන්නේ. එහෙනම් මෙතන ඉඳලාම ඉර ගහ ගන්න වෙනවා මට නේ. වැරදි කෘත්‍ය ප්‍රෝටීන. හරි. එහෙනම් බලමු. ව්‍යුහාත්මක ව්‍යුහ හදන්න අපිට කොලජන් දායක වෙනවලු. ව්‍යුහ හදන්න. හරි. කමන්නේ. ව්‍යුහ හදන්න කොලජන්. ඔව් නේ. දැන් ඔයා දන්නවද අපේ මේ පේශි වල ගොඩක් තියෙන්නේ පුතේ කොලජන් තන්තු. කොලජන් තන්තු. හරි. පේශි වල ගොඩක් තියෙන කොලජන් තන්තු. හරි. ඒක හරි. පරිවහනයට දායක වෙනවලු හිමොග්ලොබින්. ඔයා දන්නවද ඔයාගේ ශරීරයේ ඔක්සිජන් ගෙනියන්නේ රතු රුධිරාණු කියන සෛල වලින්. රතු රුධිර සෛල වලින්. රතු රුධිර සෛල වලට දරුවෝ නිකන් ඔක්සිජන් ගෙනියන්න බෑ. මේ රතු රුධිර සෛල වලට බැඳිලා ඉන්නවා හිමොග්ලොබින් කියලා ප්‍රෝටීනයක්. හරි. හිමොග්ලොබින් එක්ක බැඳිලා රතු රුධිරාණු ඔක්සිජන් අරගෙන යන ඕන තැනට. ඔක්සිජන් පරිවහනය කරන. හරිනේ පුතේ? හරි. එහෙනම් පරිවහනයට හිමොග්ලොබින් ඕන එක හරි. උත්ප්‍රේරක ගුණය ලයිපේස්. දැන් ඔයාට මතකද එන්සයිම ගැන අපි සාකච්ඡා කරා. එන්සයිම සියල්ල ප්‍රෝටීන් වේ කියලා කිව්වා නේ. එන්සයිම සියල්ල ප්‍රෝටීන්. ඒතර මේ ලයිපේස් කියන්නේ එන්සයිමයක්. ඒතර ඒක ප්‍රෝටීනයක් නේ. එයා උත්ප්‍රේරක ගුණය. ඒ කියන්නේ පුතේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය එහෙම නැත්නම් වේගය වැඩි කරනවා. වේගය වැඩි කරනවා. හරිනේ? එහෙනම් අන්න උත්ප්‍රේරක ගුණය ලබා දෙනවා. හොඳයි. ඊළඟ එක දරුවෝ දේහ අභ්‍යන්තර පරිසරයේ සමස්ථිතිය පවත්වා ගැනීම. කොලජන්. සමස්ථිතිය කියන්නේ පුතේ ඔයාගේ දේහයේ ඇතුලේ තියෙන පරිසරය නියතව පවත්වා ගැනීම. දැන් උදාහරණයක්
මේ වෙලාවේ මම මේ කතා කරන මොහොතේ මේ මගේ අවට උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23ක් විතර ඇති. එන ටිකක් සීත කාල ගුණයක් තමයි තියෙන්නේ. හැබැයි මගේ දේහයේ තුල උෂ්ණත්වය ඔයා දන්නවා සෙල්සියස් අංශක 37යි. එතකොට දරුවෝ අර බාහිර පරිසරයේ කොච්චර වෙනස්කම් වුණත් මගේ අභ්‍යන්තර පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 තියාගන්න එක තමයි පුතේ එක් සමස්ථිතියක්. එහෙම නැත්නම් මේ උෂ්ණත්ව සමස්ථිතිය කියලා මේක හඳුන්වනවා. ඉතින් ජල සමස්ථිතිය තියෙනවා, ග්ලූකෝස් සමස්ථිතිය තියෙනවා. ඒව ගැන පස්සේ බලමු. දැනට ඔයා මතක තියාගන්නවා සමස්ථිතිය කියන්නේ ඔයාගේ දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම කියලා. ඉතින් ඒකට කොලජන් දායක වෙන්නේ නැහැ. කොලජන් කියන ප්‍රෝටීනේ දායක වෙන්නේ නැහැ. මම කියවනේ කොලජන් තියෙන්නේ අපේ පේශි වල කියලා, අපේ මසල්ස් වල කියලා. එහෙනම් මේක වැරදි. හරි. මේක වැරදි. එහෙනම් උත්තරේ 9 වෙනි එකට 4. කාබෝහයිඩ්‍රේට් වල අඩංගු තන්තුමය ද්‍රව්‍ය පහසඳන් කවර රෝග අවදානම අඩු කරයිද? දැන් පුතේ තන්තුමය ද්‍රව්‍ය කියලා කිව්වේ ගමම්ම මතක් වෙන්න ඕන මේ කියන්නේ සෙලියුලෝස් වලට කියලා. එහෙම නැත්නම් ශාක කෙඳි වලට. පුතේ ශාක කෙඳි කියන්නේ තන්තුමය ද්‍රව්‍ය කියන්නේ සෙලියුලෝස් කියන්නේ මේ තුන් දෙනාම එක්කෙනෙක් තමයි මේ නම් තුනකින් හඳුන්වන්නේ. නම් තුනකින් හඳුන්වන්නේ. හරි. අපිට කියනවා අඩංගු තන්තුමය ද්‍රව්‍ය පහත සඳහන් කවර රෝග අවදානම අඩු කරයිද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. මොන වගේ රෝග අවදානමක් අඩු කරයිද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඩෙන්ගු වලට බලපානවද මේ ශාක කේන්ති? නෑනේ. ඒඩ්ස් නෑනේ. අයින් කළා දානවා. පිළිකාවට බලපාන තන්තුමය නෑනේ. අයින් කළා දානවා. එහෙනම් ඉතිරි වෙන එක මොකද්ද? මලබද්ධය. මොකද්ද මේ මලබද්ධය කියලා කියන්නේ? මලබද්ධය කියලා කියන්නේ සාමාන්‍ය මල කියන්නේ කක්කානේ. දන්නවනේ ඉතින් ඒක. හරි. ඉතින් ඕක මේ අර්ධ ඝන විදිහට තමයි එළියට යන්නේ. අර්ධ ඝන විදිහට එළියට යන්නේ. හරි. ඒ මල ද්‍රව්‍ය එළියට යන්නේ අර්ධ ඝන විදිහට. හැබැයි මේ අපි කෙඳි සහිත ආහාර අඩු කරවුවොත්, වතුර බොන එක අඩු කරවුවොත් ඕක මොකද්ද වෙන්නේ පුතේ? ඝන තත්වයටපත් වෙනවා. ඝන තත්වයටපත් වෙනවා. එතකොට ඔයා හිතන්නකෝ අර ඝනමය දෙයක් එළියට එනකොට කොහොමද දැනෙන සනීපේ කියලා හිතන්නකෝ. හරි. අමාරුයිනේ නේ. එහෙනම් මල පිට කිරීමේ අමාරුව තමයි මලබද්ධය කියන්නේ. ඒ කියන්නේ මල පිට කරන්න තියෙන බාධාව මලබද්ධය. මේකේ ලක්ෂණය තමයි මල ඝන විදිහට එළියට එනවා කියන එක. right? දැන් ගොඩක් දරුවෝ මේ කැමති නෑ මේ පලා වර්ග කන්න. පළතුරු කන්න කැමති නෑ. කැමති නෑ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. හරි? මලබද්ධය එන්න පුළුවන්. මලබද්ධය එන්න පුළුවන්. හරි? එහෙනම් ඕගොල්ලන් හොඳ දරුවෝ වගේ මොනවද කරන්න ඕන? තන්තුමය ආහාර වැඩිපුර එකතු කරගන්න. පලා වර්ග කන්න ගොඩක්. රයිට්. ඒකෙන් අපිට තව දේවල් හම්බ වෙනවා පුතේ. මොනවාද? අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසුදු වෙනවා. නිකන් කොස්සකින් අතු ගාගෙන යනවා වගේ මේකෙන් අතු ගාගෙන යනවා. මේක ජීර්ණය වෙන්නේ නැහැ. ওই ටික මලත් එක්ක එළියට එනවා. කක්කත් එක්ක ওই ටික එළියට එනවා. හරි? මේ තන්තුමය ද්‍රව්‍ය අවුලක් නැහැනේ. අපිට වැඩ දෙකක් කරලා දෙනවනේ. එකක් තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසුදු කරනවා. අනිත් එක තමයි මලබද්ධය වළක්වනවා. මලබද්ධය වළක්වනවා. එහෙනම් දරුවෝ අපි තන්තුමය දේවල් කන්න ඕනේ. දැන් ඔයා දන්නවා ඕක. ඒ කියන්නේ දැන් මේ තන්තුමය දේවල් අඩංගු ආහාර විශේෂයෙන් ගන්නකො මේ කොහිල නේ වගේ ආහාර, එහෙම නැත්නම් අඹ වගේ ආහාර, පැපොල් වල ශුද්ධ තන්තු තියෙනවා. පැපොල් වල හරි. ඔය පැපොල් කාලා টয়ලට් එකට ගියාම දන්නව ඇතිනේ කොහොමද තත්ත්වය කියලා. හරි. ශුද්ධ තන්තු තියෙනවා. ඒවා ඇහැට පේන්නේ නැහැ පුතේ. හැබැයි තන්තු ගොඩක් තියෙනවා පැපොල් වල. හරි. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. රයිට්. එහෙනම් මලබද්ධය. හරිනේ. හරි. මේ පිළිබඳව අපි ආයෙත් සාකච්ඡා වෙනවා පුතේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේ. රයිට්. ඒකට තවදුරටත් අපි මේ ගැන සාකච්ඡා කරමු. හරි. එන්සයිම් එක ලක්ෂණයක් නොවන්නේ. දැන් එන්සයිම් මේ ලක්ෂණ සෙට් එකක් උගන්වලා තියෙනවා. හරි. ලක්ෂණයක් නොවන්නේ අහන්නේ. හරි. ලක්ෂණයක් නොවන්නේ. හරි. බලමු මොනවද? හරි. කමන්න. එන්සයිම් ජෛව උත්ප්‍රේරක වේ. පුතේ මේ අපේ ඇඟේ ඇස්සේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාව හොඳින් වෙන්න කියලා ඒක උත්තේජනය කරනවා. ඒතර අපි කියනවා ජෛව උත්ප්‍රේරක කියලා. ඒක හරි. ඊළඟ එක වැරදිනේ තියෙන ඔය දාලම තියෙනවා. එන්සයිම සියල්ල ප්‍රෝටීන් නෙවෙයි. අන්න එන්න පචයක් ඕක. ඇයි? එන්සයිම සියල්ල ප්‍රෝටීන්. හරි. ඕන එන්සයිමයක් ප්‍රෝටීනයක්. හරි. ඒක මතක තියාගන්න. ඕන එන්සයිමයක් ප්‍රෝටීනයක්. හරි. එන්සයිම උපස්තර විශිෂ්ට වේ. ඒක හරි පුතේ. ඒක අදහස මොකක්ද දන්නවද?
මේ එන්සයිම් උපස්තර විශිෂ්ට වේ කියන එකේ අදහස දැන් හැම එන්සයිමයක්ම හැම දෙයක් මතම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. දැන් සරල උදාහරණයක් ඔයාලට කිව්වොත් එහෙම ඔයා දන්නවා අපේ කේටේ තියෙනවා එන්සයිමයක් මොනවාද? ඇමයිලේස්. කේට ඇමයිලේස් කියලා අපි කියනවා. එතකොට මේ එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ දරුවෝ කොහෙද? මෝල්ටෝස් මත ඒ කියන්නේ පිෂ්ඨය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. පිෂ්ඨය මත ක්‍රියාත්මක වෙන්නේ. පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියාත්මක වෙලා මෝල්ටෝස් හදනවා. හැබැයි වෙන මොකක් හරි ආවොත් සීනි ටිකක් කෑවොත් ඇමයිලේස් ක්‍රියාත්මක වෙන. සීනි කියන්නේ සුක්‍රෝස්නේ. ඇමයිලේස් ඒ මත ක්‍රියාත්මක වෙනවද? ලිපිඩ ආහාර ගත්තොත් ඒ මත ක්‍රියාත්මක වෙනවද? නැහැ. උපස්තර විශිෂ්ටයි. ඒක හරියට නිකන් ගෙදර ඉබ්බෙක්ට එක යතුරක් තියෙනවා වගේ. එක යතුරක් කියන්නේ ඒ යතුරෙන් විතරයිනේ ඒ ඉබ්බව අරින්න පුළුවන් නේ. ඕන යතුරක් ගෙනලා ඉබ්බව අරින්න බෑනේ. ආන්න ඒ වගේ එකක් තමයි පුතේ එන්සයිම් උපස්තර විශිෂ්ටයි කියලා කියන්නේ. හරිනේ දරුවෝ? හරි. ඊළඟ එක. එන්සයිම් මගින් ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කර හරි. ඒක හරි නේ. ඒක අර පළවෙනි එකම වෙන විදිහකට කියලා. පළවෙනි උත්තරේම වෙන විදිහකට කියලා. එන්සයිම් මගින් ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි. ඒක හරි. ඊළඟ විටමින් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය. විටමින් බලන්න. විටමින් පිළිබඳ මොකද්ද වැරද්ද කියලා. දැන් විටමින් ගැන මට ඔයාලට කියනකොට මේ හරි කමන්නේ උත්තරේ අස්සෙම අපි කතා කරමුකෝ. විටමින් යන කාබනික මේ සාවද්‍ය කියලා කියන්නේ වැරදි. නිර්වද්‍යයි කියන්නේ හරි. සාවද්‍යයි කියන්නේ වැරදි. විටමින් යන කාබනික සංයෝග වේ. හරියට හරි. විටමින් කියන්නේ කාබනික සංයෝග. හරි. ඔය විටමින්ගේ යාළුවෙක් ඉන්නවනේ කණිජ ලවණ කියලා. මතකද ඔයාලට? විටමින්ගේ යාළුවා කණිජ ලවණ. හරි. ඒතර කණිජ ලවණ කියලා කියන්නේ යාළුවා නෙමෙයි මේ ඒ දෙන්න නිකන් එකට කතා කරගෙන එනවනේ අපි. ඒතර කණිජ ලවණ කියන්නේ කාබනික සංයෝග නෙමෙයි. හරි. කාබනික සංයෝග නෙමෙයි. විටමින් නම් කාබනික සංයෝග. හොඳයි. ඉතා කුඩා ප්‍රමාණ වලින් ශරීරයට අවශ්‍ය. ඔව් පුතේ අපිට විටමින් කණිජ ලවණ වගේ දේවල් මේ චූට්ටයි ඕන ආයේ මහා ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩ්ඩයි ඕන. හරි පොඩ්ඩයි ඕන. ගොඩක් ඕන වෙන්නේ නැහැ. විටමින් ඌන වූ විට ශරීරයේ විවිධ රෝගාබාධ ඇති වේ. ඒක කියන්නත් දෙයක් ඒක හරියට හරිනේ. ඉතින් විටමින් ඌන වුණාම ශරීරයේ විවිධ රෝගාබාධ ඇති වෙනවා. හරි. මේ පොඩි ප්‍රමාණය හරි හම්බුන්නේ නැත්තම්. හරි. දැන් මේ අපි ගන්න එළවලු වර්ග, පිරිසුදු එළවලු, පලා වර්ග ඕවා ගන්නවා නම් පළතුරු වර්ග අපි ගන්නවා නම් ආහාරයට අපිට මේ විටමින් පිළිබඳ කණිජ ලවණ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේ අපි දෛනික රටාවකට එකම රටාවකට පුරුදු වෙලා තියෙනවා නම් හැමදාම කන්න. එහෙම කන්න උදාහරණයක් විදිහට පරිප්පුයි මසුයි බතුයි හරි මොකක් හරි එකම සෙට් එකක්ම යනවා. එකම සෙට් එකක් යනවා නම් සතිය තුල මාරු වෙවි රොටේට් වෙවි. එතකොට පුතේ අපිට අවශ්‍ය විටමින මගහැරෙන්න පුළුවන්. කණිජ ලවණ මගහැරෙන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්න ඕන? ආහාරවල විවිධත්වයක් ඇති කරන්න. දැන් පුළුවන් නම් කවදාවත් කාපු නැති එකක් කන්න. ඒ කියන්නේ කවදාවත් කාපු නැති එකක් කන්න කියලා කියන්නේ මේ මොනවා හරි මේ කන්න නැති ආහාරයක් කන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ ඒ සතිය තුල ගත්තේ නැති ආහාරයක් එකතු කරගන්න. එහෙම නැත්නම් අපි කාපු නැති පලා වර්ගයක් එකතු කරගන්න මේ සතිය තුල. සතිය එක දවසකට. හරි. කොහොම හරි ආහාරවල විවිධත්වයක් ඇති කරගන්න ඕන. ඒක හරි. ඉතා කුඩා ප්‍රමාණ වලින් ඕන වුණාම ආබාධ වෙනවා. මොකද එහෙනම් ඊළඟ එක වරදින්න බෑ. විටමින් D උන්නතාවයේ රක්තහීනතාවයට හේතු වේ. නෑ. මෙන්න තියෙන පහලින් විටමින් D උණුනා මොනවාද වෙන්නේ කියලා. හරි. දත් දිරා යන. දත් ටික හරියට සෙට් වෙන්නේ. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරෝසිස්. අහලා තියෙනවන්නේ. දැන් වැඩිහිටියන්ගේ අස්ථි දිරා යාම වළක්වන්න මොනවා බොන්න කියලා කියන්නේ? ඇන්ලින් බොන්න කියලා කියනවා. ඇන්ලින් කිව්වම වැඩේ හරියනවද? එහෙම හරියන්නේ නැහැ. දැන් වයසට ගොඩක් වයසට ගියාම ඒ කියන්නේ 40 පෙන්නට පස්සේ මොනවාද ඇනලින් බීලා අනම්මනම් කිරි වර්ග බීලා ඔක ගොඩ දාන්න බෑ. හරි. විශේෂයෙන් මේක හැදෙන්නේ කාන්තාවන්ට. අත තියන්න. ඔයාගේ අම්මට මේක ඇති වෙන්න පුළුවන්. රයිට්. මේකේ ලස්සන වැඩේ මොකක්ද දන්නවද පුතේ? ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මේ වචනේ තේරුම මම ඔයාලට කියලා දෙන්නම්. ඔස්ටියෝ කියන්නේ පුතේ අස්ථි. පොරෝසිස් කියන්නේ සිදුරු. හරිද? ඔස්ටියෝ කියන්නේ අස්ථි, පොරෝසිස් කියන්නේ සිදුරු. එහෙනම් මොකද්ද මේ කියන්නේ? අස්ථිවල සිදුරු ඇති වෙලා. අස්ථිවල සිදුරු ඇති වෙලා. හරි? ඒ කියන්නේ අස්ථිවල සිදුරු ඒ කියන්නේ දැන් ඔයා හිතන ඇටකටුවක් මවා ගන්න ඇටකටුවේ තැනින් තැන හිල් තියෙනවා. හරි කෑලි අයින් කරලා හිල් විදිහට කෑලි අයින් කරලා. එතකොට ඉතින් ඔක් කොහේ හරි වැදුණු ගමන් කඩාගෙන යනවනේ. ඒක තමයි වෙන්නේ. ඇයි මං අම්මට ඕක වැඩියෙන් වෙනවා කියලා කිව්වේ? මොකද දන්නවද ඒකට හේතුව? ලස්සන වැඩක්. හරි? ඔයා කිරිබොන කාලේ අම්මගෙන් හරි බැරි වෙලාවත් අම්මා කැල්සියම් සහ ෆොස්ෆරස් අඩංගු ආහාර ගත්තේ නැත්තම් හරි
කැල්සියම් සහ ෆොස්ෆරස් අඩංගු ආහාර අම්මගේ ආහාර වේලට එකතු කරගත්තේ නැත්නම් ඔයා කිරි බොන කාලේ මොකද්ද දන්නවද දරුවෝ වෙන්නේ? දැන් කිරි ටික හදන්න, හරි කිරි ටික හදන්න අම්මගේ අස්තිවල තියෙන කැල්සියමුයි ෆොස්ෆරසුයි දිය කරනවා. හරි. මාර වැඩක් ඒක හරි. කියන්නේ දරුවට කිරි ටික දෙන්න අම්මගේ අස්තිවල තියෙන පුතේ කැල්සියම් ෆොස්ෆරස් කියන මේ කණිජ දෙකම තියෙනවා. කණිජ දෙකක් තියෙනවා. ඔය දෙක පුතේ අයින් වෙනවා. අයින් වෙලා කිරි වලට ඒ ටික දාලා දරුවව පෝෂණය කරනවා. ඉතින් ළමයා හැමදාම කිරි බොන්නේ නැහනේ. හරි. කිරි බීම නැවත්තපු දවසට දැන් අම්මාගේ අස්ති ටික කොහොමද තියෙන්නේ? අර වගේ හිල් තියෙන. බැලුවොත් අපිට හිල් තැන හිල් තියෙනවා. ඇයි ඉතින් ඒ වගේ අරගෙන කිරි වලට අරගෙන. හරි. ඉතින් ඒක තමයි කියන්නේ අපි කියන්නේ මේ වැඩිහිටි කාන්තාවන්. හරි. ඒ කියන්නේ අම්මලාට ගොඩක් මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් මේකට මොකද්ද කරන්න පුළුවන්? නේ? පොඩි කාලේ ඉඳලම ඔයා මේ මගේ ක්ලාස් එකේ ඉන්න ගැහණු දරුවෙක් ඉන්නවා නම් ඔයා කරන්න ඕන පොඩි කාලේ ඉඳලම කැල්සියම් සහ ෆොස්ෆරස් අඩංගු ආහාර ගොඩක් එකතු කර ගන්න ඕන. ඔයාගේ ආහාර වේලට විශේෂයෙන් හාල් මැස්ස වගේ නේද කටු සහිත ඒවා එකතු කර ගන්න ඕන. හොඳයි. දැන් මොකද්ද සර් දැන් මේ කියන්නේ කැල්සියම් ෆොස්ෆරස් කියන්නේ නෙවෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ විටමින් D ගැන. ඔව්. විටමින් D ගැන තමයි කතා කරන්නේ. හැබැයි පුතේ මේ බලන්නකො විටමින් D වල කාර්යය මොකද්ද කියලා? කැල්සියම් ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරනවා. දැන් ඔයා කැල්සියම් අඩංගු ආහාරය හාල් මැස්ස කනවා කියලා හිතන්න. හාල් මැස්ස වල කැල්සියම් තියෙන එක හරියි. හැබැයි කැල්සියම් ටික උරා ගන්න විටමින් D ඕන. විටමින් D අවශ්‍ය වෙනවා. විටමින් D නැත්තම් කැල්සියම් ටික උරා ගන්න නැහැ. ෆොස්ෆරස් ටික උරා ගන්න නැහැ. මං කියන කොහාට තේරෙනවද? හරිනේ? හරි. ඉතින් විටමින් D අපිට නිකම්ම ගන්න පුළුවන් නේ. උදේට පොඩ්ඩක් අවුවේ ඉන්න තියෙන්නේ. නේ? දැන් නම් අපේ දරුවන්ට අවුවේ ඉන්න වෙලාවක් නැහැ නේ. ඒ වෙලාවට පළවෙනි පීරියඩ් එක යනවනේ. නේද? හරි. මොකද උදේ 5ට අපි යන්නේ ස්කූල් වෑන් එකේ හරි බස් එකේ හරි උදේ 5ට යනවනේ. තරු පේනවා අහසේ නේ. හවස ගෙදර එනකොට 4:05 නේ. එතකොට ඉර බහැලා ගිහිල්ලා නේද? ඉතින් කොහොම හරි කමන්නේ මේ පුළුවන් හැම වෙලාවකම පොඩ්ඩක් අවුවේ ඉන්න උදේට අවුවේ නේ. දවල් 12 අවුවේ ඉඳලා දවල් 12ට ඉඳලා හරියන්නේ. උදෑසන අවුව වැටෙනකොට හිරු එළිය වැටෙනකොට අපේ සමයේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවකින් පුළුවන් පුතේ රසායනික ප්‍රතික්‍රියාවකින් පුළුවන් විටමින් D සංශ්ලේෂණය කරන්න හදන්න පුළුවන්. හරි. එහෙනම් කතන්දරේ හරි අපි යන ඊළඟට. මොනොසැකරයිඩ් එක ලක්ෂණයක් වන්නේ මොනොසැකරයිඩ් එක කාබෝහයිඩ්‍රේට් ආවනේ. බලමුකෝ. මොනොසැකරයිඩ් මහා අණුවේ දැන් ලක්ෂණයක් වන්නේ හරි. එතකොට මේ ඇත්ත එක මොකද්ද කියලා මේ අහන්නේ. මහා අණුද මොනොසැකරයිඩ් නෑනේ බොරුනේ. මොකද මහා අණු වෙන්නේ පොලිසැකරයිඩ් නේ. පොලිසැකරයිඩ් මහා අණු වෙන්නේ. හරි. ඊළඟ එක. පැණි රස හෝ පැන් රස නොවන මොනොසැකරයිඩ් තිබිය හැක. ඇත්තද පුතේ? පැන් රස ඒවා තියෙනවා, පැන් රස නැති ඒවා තියෙනවා. මොනවාද මොනොසැකරයිඩ් ಜಾති 3? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඔන්න අන්තිමයා ඉන්නවා ගැලැක්ටෝස්. මෙලෝ රහක් නේ. මෙලෝ රහක්. පැන් රසක් නේ. පැන් රසක් නේ. හරි. ඒක හරි. අනිත් උන් දෙන්න ආයි නියම පැන් රස නේ. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් නියම පැන් රස තමයි නේ. ෆ්‍රක්ටෝස් මොනවාද? ෆ්‍රක්ටෝස් තමයි ලෝකේ තියෙන පැන් රසෙන් අධිකතම දේ ෆ්‍රක්ටෝස්. හරි. ග්ලූකෝස් උත් ඉතින් ළඟින් යනවා. ඉතින් එයත් පැන් රසයි. හැබැයි ගැලැක්ටෝස් මෙලෝ රහක් නෑ. පැන් රසක්වත් මොකක්වත් නෑ. හරි. ඒක හරි. ඒක හරි. හරි. ඊළඟ ජල විච්ඡේදනය කළ හැක. ජල විච්ඡේදනය කියන්නේ මොකක්ද? ජලාණුවක් යොදාගෙන මේ කවුද අපේ කාබෝහයිඩ්‍රේට් එක කඩන්න පුළුවන්. ආයි මොනොසැකරයිඩ් එකේ තියෙන්නේ මේ අණුවයි. ඒ අණුවයි තවත් කඩන්න පුළුවන්. බෑනේ. නේ? ඔය ජල විච්ඡේදනය කියන එක කරන්න පුළුවන් ඩයිසැකරයිඩ් වලටයි පොලිසැකරයිඩ් වලට. හරි. වැරදි. සංඝටක මූලද්‍රව්‍ය ලෙස CHO අන්තර්ගත වේ. ඒකත් හරිනේ. ඔව්නේ. ඒක හරිනේ පුතේ. චෝනේ මොනොසැකරයිඩ් එකක් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක්. ඒතර සංඝටක මූලද්‍රව්‍ය විදිහට කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අන්තර්ගතයි. හරි. එහෙනම් හතරත් හරියා. හරි. විදාල් තියෙන. හරි. එකත් හරි. එකත් හරි නා. එකත් හරි. එහෙනම් මේ උත්තර දෙකක් තියෙනවා ඒකට. උත්තර දෙකක් තියෙනවා. ඊළඟ එක මොකක්ද? මේ මොකද්ද මේ මම පෙන්වන්න යන්නේ මේ ඔයාගේ ශරීරයේ සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය 25ක් විතර තියෙනවා. මූලද්‍රව්‍ය 25යි තියෙනවා ශරීරේ. හරි 25යි තියෙනවා. ඒකෙන් 4 දෙනෙක් ප්‍රමුඛ වෙනවනේ. ප්‍රමුඛ වෙනවා. ප්‍රධාන මූලද්‍රව්‍ය වෙනවා. කවුද 4 දෙනා? ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. දැන් මුංගෙමුත් වැඩිපුර ඉන්නේ කවුද? වැඩිපුරම ඉන්නේ ඔක්සිජන්. 65යි.
ඊළඟට කවුද ඉන්නේ? කාබන් 18යි. ඊළඟට කවුද ඉන්නේ? හයිඩ්‍රජන් 10යි. ඊළඟට කවුද ඉන්නේ? නයිට්‍රජන් 3යි. ඉතුරු සෙට් එකම ඉතුරු 21ම 25ක් තියෙනවා පුවා. දැන් මෙතන 4ක් ගියා 21ක් ඉතුරුයි. ඒ 21ම 104යි. 104යි තියෙන්නේ. හරි 104යි තියෙන්නේ. හරි. සර් මේ ප්‍රසතයන් අපි පාඩම් කරන්න ඕනද? නෑ. ප්‍රසතයන් පාඩම් කරන්න ඕන. හැබැයි වැඩිම කවුද? අඩුම කවුද? ඊළඟට කවුද? ඊළඟට කවුද? එහෙම දැනගන්න ඕන. එහෙනම් මේක පෙළට පාඩම් කරන්න වෙනවා. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. ඕකාහන හරි වචනයක් ඕනනම් හදාගන්න. මම ඒකට වචනයක් හදාගන්න බෑ නේද? පුළුවන් නම් පොඩි මේ ක්‍රියේටිව් අයිඩියා එකක් දාලා මට වචනයක් හදලා කියන්න. මම ඔක try කරනවා මට ඔකට වචනයක් හදාගන්න අමාරුයි. හරි. පුළුවන් නම් හදාගන්න. ඒ කියන්නේ අර චෝ, චොන්, චොන්ස් වගේ වචනයක් මේකටත් පුළුවන් නම් හදාගන්න. හදලා මට කියන්න බලන්න. හරි. එහෙනම් පාඩම් කරනකොට කොහොමද පාඩම් කරන්නේ? ආයේ වචන හදා ඉන්න ඕනේ නැහැ. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. හරි. පිළිවෙල ලස්සනට මතක තියාගන්න. හරි. දැන් මොකක්ද ඔකෙන් ප්‍රශ්න අහනවා ඇත්තේ? ජීවි දේහ නිර්මාණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන මූලද්‍රව්‍ය 4. 4 කෙලින්ම අහනවා. CHO. හරි. CHO. සජීව පදාර්ථයන් නිර්මාණය සඳහා දායක වන ප්‍රධාන කාබනික සංයෝග 4. මම මේ කීප සැරයක්ම කිව්වා සජීව පදාර්ථය කියලා කියන්නේ මේ අපේ ජීවි දේහය නේද? ජීවි දේහය නිර්මාණය වෙන්න දායක වෙන්නේ කවුද? කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන්, න්‍යෂ්ටික අම්ල. ඔන්න දරුවෝ අපේ ඇඟේ තියෙන ප්‍රධාන ජෛවාණු වර්ග 4 නේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. හරි. ඒක ඉතින් කටපාඩමේ තියෙනවා. හොඳයි 16 වෙනි ප්‍රශ්නේ. කාබෝහයිඩ්‍රේට හා සම්බන්ධ වැරදි වගන්තිය වන්නේ. කාබෝහයිඩ්‍රේට සම්බන්ධ වැරදි එක. හරි බලමු. ගැලැක්ටෝස් යනු මොන සැකරයිඩයක්? ගැලැක්ටෝස් කියන්නේ මොන සැකරයිඩයක්ද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. රයිට්. ඔව් ගැලැක්ටෝස් කියන්නේ මොන සැකරයිඩයක් තමයි. හරි. ඒක කාබෝහයිඩ්‍රේටයක්. ඒක කතාව හරි. ටිස්ටේ යනු පොලිසැකරයිඩයක්. ඒකත් හරි. ටිස්ටේ කියන්නේ හොඳ පොලිසැකරයිඩයක්. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක් තමයි. ලැක්ටෝස් පොලිසැකරයිඩයක් කියලා જાතියක් නෑ. එතන පොලිසැකරයිඩයක් වෙන්න ඕන. හරි. ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක් නේද පුතේ? මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. එහෙනම් ඩයිසැකරයිඩ් තුනේ නේද? එනවා ලැක්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක්. මෙතන පොසි කියලා තියෙන්නේ ඔයා හදාගන්න පොලිසැකරයිඩ් කියන. පොලිසැකරයිඩ් කියන. ඊළඟ ප්‍රශ්නේ. ෆ්‍රක්ටෝස් සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ. ෆ්‍රක්ටෝස් නේ. right. ෆ්‍රක්ටෝස් සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය. මොකද බලන්න. පළතුරු වල හා මී පැණි වල අන්තර්ගත වේ. පළතුරු වල තියෙනවලු මී පැණි වල තියෙනවලු. ඔව් නේ. මී පැණි වල තියෙනවා තමයි. හරි. පළතුරු වලක් තියෙනවා. හරි. මී පැණි වල විශේෂයෙන් තියෙනවා. පළතුරු සීනි කියලා කියනවා මෙයාට. ඔව්. අපි කියනවා මෙයාට පළතුරු සීනි කියලා. ඇයි මේ පළතුරු වල තියෙන නිසා පළතුරු සීනි කියනවා. හරි. පළතුරු ඉදෙන විට ෆ්‍රක්ටෝස් නිෂ්පාදනය. ඔව් ඉතින් පළතුරු අමු ගෙඩියක් දැන් අඹ ගෙඩියක් අඹ ගෙඩියක් තියෙනවා. ඕක ඉතින් ෆ්‍රක්ටෝස් නෑනේ නේද? ඕක ඉදීගෙන එනකොට තමයි ඒ තුල ෆ්‍රක්ටෝස් නිෂ්පාදනය වෙන්නේ. හරි. ඒක හරි. පැණි රසින් අධිකතම සීනි වර්ගය ෆ්‍රක්ටෝස් නෙවෙයි. අන්න ලොකුම පචය. බොරු. නේ? හරි. එහෙනම් ඒක වැරදි. පැණි රසෙන් අධිකතම දේ ලෝකේ තියෙන පැණි රසෙන් වැඩිම දේ තමයි ෆ්‍රක්ටෝස්. හරි. ෆ්‍රක්ටෝස්. ලැක්ටෝස් සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ. ලැක්ටෝස් වැරදි කාරණේ. හරි. වැරදි ප්‍රකාශය ගැලැක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එක් වී ගොඩ නැගේ. ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝසුයි ග්ලූකෝසුයි එකතු වෙලා. හරියට හරි. ගැලැක්ටෝසුයි ග්ලූකෝසුයි එකට එකතු වෙලා නේ. ලැක්ටෝස් ඒකනේ පැන් රස නැත්තේ. ලැක්ටෝස් පැන් රස නැහැ. ඇයි මේ? ඇයි ගැලැක්ටෝස් ඉන්නවනේ? ගැලැක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩයක් පැන් රස නැහැ. එයා ඉන්න නිසා ලැක්ටෝස් පැන් රස නැහැ ඩයිසැකරයිඩය හැදුවට පස්සේ. හරි. ශාකවල නොමැති සීනි වර්ගයයි. ශාකවල නොමැති සීනි වර්ගයයි. ඔව්. ශාකවල නෑ ලැක්ටෝස්. ඔයා කවදාවත් හොයන්න යන්න එපා ලැක්ටෝස් මේ ශාකවල. ශාකවල නෑ. ශාකවල නෑ. හරි.
ඩයිසැකරයිඩ් එකක් වන නිසා පැන් රස තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ඩයිසැකරයිඩ් පැන් රසයි කියලා නේ. පොදුවේ කියනවා අපි කියනවානේ මොනොසැකරයිඩ් පැන් රසයි ඩයිසැකරයිඩ් පැන් රසයි කියලා පොදුවේ කියනවානේ. හැබැයි පොදුවේ කිව්වට මෝ අයිති වෙන්නේ නැහැ ඒකට. කවුද මේ? ලැක්ටෝස් අයිති වෙන්නේ නැහැ මේකට. ඇයි? ලැක්ටෝස් පැන් රස නැහැ. ලැක්ටෝස් පැන් රස නැහැ. හරි. රයිට්. ඒක වැරදි. ඊළඟ මොකක්ද තියෙන්නේ? මව් කිරි වල දක්නට ලැබේ. ඔව්. ලැක්ටෝස් තියෙනවා ශීරපායින්ගේ ශීරේ නේ ශීරපායින්ගේ ශීරේ. එහෙම නැත්නම් මව් කිරි වල තියෙන. හරි. එහෙනම් තුන්වෙනි එක තමයි 18 වෙනි එකට උත්තරේ. පොලිසැකරයිඩ් සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් සත්‍ය අහන්න. සත්‍ය. පොලිසැකරයිඩ් බහුව අවයවික සංයෝග වේ. හරියට. බහුව අවයවික. ස්පටික රූපී නොවේ. කැට. ස්පටිකයි කියන්නේ කැට. කැට නෙවෙයි. ස්පටික රූපී නොවේ. කැට නෙවෙයි. ඔව් ඉතින් පිටි කැට නෑනේ. කැට නෑ. හරි. ජල විච්ඡේදනය කරන්නත් පුළුවන්ලු. ඒ කියන්නේ ජලාණු යොදාගෙන මේ පොලිසැකරයිඩ් කෑලි වලට කඩන්න පුළුවන්. ඔව් පුළුවන්. ජල විච්ඡේදනය කරන්න පුළුවන්. හරි. ඒත් හරි බීත් හරි සීත් හරි සියල්ලම හරි. හරි. මොකද්ද අවුල ලියහගම මොකද්ද මේ කියන්නේ? හරි. පොලිසැකරයිඩ් සම්බන්ධ ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ. ඇත්ත ඒවා අහන්නේ. හරි. බහුව අවයවික සංයෝග තමයි. ඔව්. පොලිසැකරයිඩ් කියන්නේ බහුව අවයවික තමයි. ස්පටික රූපී නොවේ. ඔව්. කැට නෙවෙයි ඒකත් හරි. ජල විච්ඡේදනය කළ හැක. ඒකත් හරි. A B හා C යන සියල්ල සත්‍ය වේ. තුන්වෙනි එක නෙමෙයි sorry. හතරවෙනි එක නේ. හතරවෙනි එක. හතරවෙනි උත්තරේ ඉන්න ඕන. A B C සියල්ල සත්‍ය වේ. හරි. හතරවෙනි එක ගන්න. හරි. හතරවෙනි එක උත්තරේ. හරි. පාසදන් අතරින් වැරදි සම්බන්ධතාවය. වැරදි දෙන්න ගැලපෙන්නේ නැති දෙක මොකක්ද කියලා අහන්නේ. සෙලියුලෝස් කියන්නේ ශාක තන්තු වල පිහිටයි. සෙලියුලෝස් කියන්නේ ශාක තන්තු වල තියෙන දෙයක්ලු. සෙලියුලෝස් කියන්නේ ශාක තන්තු වල තියෙන. ඔව් හරිනේ. ඉතින් ශාක තන්තු කියන්නේ සෙලියුලෝස් තමයි. හරි. ඇල්බියුමින් ප්‍රෝටීන්. බිත්තර සුදු මදේ පිහිට. බිත්තර සුදු මදේ කියන්නේ ප්‍රෝටීනයක්. ඒකේ තියෙන ප්‍රෝටීනේ ඇල්බියුමින්. ඒක හරියට හරි. ෆොස්ෆොලිපිඩ ප්ලාස්ම පටලයේ පිහිටයි. ඔව්. පුතේ මෙන්න මේක මතක තියාගන්න. ඔයා තාම ඉගෙනගෙන නැහැ. හරි. තාම ඔයා මේ ශාස්ත්‍රයට අලුත්නේ. ඒ නිසා සමහර වචන ඔයාට තාම අලුත් වෙන්න පුළුවන්. සමහර දේවල් ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ගැන දුක් වෙන්න යන්න එපා. හරි. දැන් මේ 10 පන්තියේ මුලනේ. දැන් සරල උදාහරණයක් අර සමස්ථිතිය කියපු ඒවා සෛලේ සම්බන්ධ නිතර සාකච්ඡා කරනවා මේ පාඩමේ. ඔයා මෙලෝ දෙයක් දන්නේ නැහැ සෛලේ ගැන. දුක් වෙන්න එපා. 7 වෙනි පාඩමේ තියෙනවා සෛලය. එතකොට මේවා ලොකුවට ඔයාගේ ඔළුවට යනවා. හරි. දැනට තේරුම් ගන්න මම මේ කියන දේ. මොකද්ද? ඕනෑම සෛලයක දැන් මෙහෙම කියනවා ශාක සෛලයක පුතේ පිටතින්ම තියෙනවා සෛල බිත්තිය. ඊට ඇතුළතින් තියෙනවා ප්ලාස්ම පටලේ. නිකන් ඔයා හිතින් මවා ගන්නකො. ශාක සෛලයක පිටතින් තියෙනවා මොකද්ද සෛල බිත්තිය. ඊට ඇතුළතින් තියෙනවා ප්ලාස්ම පටලේ කියලා තව පටලයක්. සත්තුන්ගේ ගත්තොත් ඒ කියන්නේ අපේ ගත්තොත් අපේ සෛලයේ පිටතින්ම තියෙන්නේ ප්ලාස්ම පටලේ. අපිට සෛල බිත්තියක් නැහැ. හරි. කොහොම හරි මේ සෛලවල ඕන සෛලයක ප්ලාස්ම පටලේ කියලා පටලයක් තියෙනවා. බිත්තියක් තියෙනවා. හරි. ඒ බිත්තිය ගොඩ නැගෙන්නේ ෆොස්ෆොලිපිඩ වලින්. ඒක හරි. ඒ බිත්තිය ගොඩ නැගෙන්නේ ෆොස්ෆොලිපිඩ වලින්. ඔයා දැනගෙන හිටියේ නැත්නම් දැන් දැනගන්න. මේ ප්ලාස්ම පටලේ ගොඩ නැගෙන්නේ ෆොස්ෆොලිපිඩ වලින්. හරි. ඒක හරි. ඊළඟ බලන්න. DNA ඩිऑක්සිරයිබෝනියුක්ලික් ඇසිඩ්. හරි. මේ DNA න්‍යෂ්ටික අම්ල වර්ගයක් නේ. සෛල බිත්තිය තුල පිහිටයි. ඒක මහා බොරුවනේ. සෛල බිත්තිය කොහෙද? DNA තියෙන්නේ. සෛල බිත්තිය වල සෙලියුලෝස් නම් තියෙනවා. DNA තියෙන්නේ සෛලයක මැද. මැදත් කොහෙද? න්‍යෂ්ටියේ තියෙන්නේ. මොකද්ද සර් න්‍යෂ්ටිය කියන්නේ? දන්නේ නැහැ ඉතින් ඔයා තාම. දුක් වෙන්න එපා. හරි. සෛලයේ තියෙනවා න්‍යෂ්ටිය කියලා ඉන්ද්‍රිකාවක්. ඉන්ද්‍රිකාවක් තියෙනවා. හරි. න්‍යෂ්ටිය කියලා කැලලක් තියෙනවා. පොඩි ගැජට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඕකේ ඇස්සේ තමයි න්‍යෂ්ටි මේ DNA තියෙන්නේ. හරි. 7 වෙනි පාඩමට ගියාට පස්සේ තමයි ඔයා මේක හොඳට ඔළුවට දාගන්නේ. රයිට් පුතේ. හරි. එහෙනම් උත්තරේ 4. 21 වෙනි ප්‍රශ්නේ. ජලයේ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ. ජලයේ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය. ජලයේ සම්බන්ධ තියෙන අසත්‍ය ප්‍රකාශ. වැරදි එක අහන්න. හරි. මොකද්ද බලමු. ජලය කියන්නේ කාබනික ද්‍රාවකයක්. ජලය H2O
ඒකේ ඇස්සේ කාබන් කියන මූලද්‍රව්‍ය තියෙනවද? නෑනේ. එහෙනම් ඒක අකාබනික ද්‍රාවකයක්. අකාබනික ද්‍රාවකයක්. ඒක වැරදි. ඉතුරු තුන හරියන්න එපා බලමුකෝ. ශරීර බරෙන් වැඩි ප්‍රසාදයක් ජලය. තුනෙන් දෙකක් ජලය තියෙනවා කියලා කියනවනේ. 70%කට වැඩි ප්‍රමාණයක් ජලය තියෙනවා. එහෙම කියනවනේ අපිනේ. හරි. ඒක හරි. පරිවහන මාධ්‍යයක් ලෙස වැදගත්. ඔව්. ජලයේ සතු සුවිශේෂී ගුණ ටික ඔයාගේ ඔළුවට එන්න ඕන මේ වෙලාවේ. ඉගෙන ගත්ත ඒවා. මේවා ඉගෙනගෙන තියෙනවා. හරි. පරිවහන මාධ්‍යයක් විදිහට වැදගත් තමයි. දේහ උෂ්ණත්ව යාමනයට වැදගත්. අපේ දේහ උෂ්ණත්ව යාමනයට. ඒ කියන්නේ පුතේ ශරීර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37ෙම තියාගන්න ජලය වැදගත් වෙන්නේ. ජලය වැදගත් වෙන්නේ. මොකද ඔයාට මතකද මේ ජලයේ සතුව විශේෂ සුවිශේෂී ගුණයක් තියෙනවා. ජලයේ විශිෂ්ටතාවධාරිතාව වැඩි. විශිෂ්ටතාවධාරිතාවේ වැඩි. විශිෂ්ටතාවධාරිතාවේ මොකක්ද කියලා මම ඔයාලට සරලව කිව්වොත් එහෙම වතුර ඉක්මනට රත් වෙන්නෙත් නෑ ඉක්මනට සිසිල් වෙන්නෙත් නෑ. වෙන ද්‍රව්‍ය නෙවෙයි. දැන් පෙට්‍රල් භූමි තෙල් ගත්තොත් එහෙම ඉක්මනට රත් වෙනවා. ඉක්මනට සිසිල් වෙනවා. අපි එහෙම නෑ. ජලය එහෙම නෑ. ජලය ඉක්මනට රත් වෙන්නෙත් නෑ ඉක්මනට සිසිල් වෙන්නෙත් නෑ. හරි? ඉක්මනට නිවෙන්නෙත් නෑ. ඒ දලදාස මම මේ කියන්නේ හරි. හරිනේ? හරි. එතකොට ඒක වැදගත් වෙනවා අපේ උෂ්ණත්වයේ නියතව තියාගන්න. පුතේ අපි අචලතාවයේ ඉන්නේ. පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණාට දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. දේහ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. එහෙනම් අපිට මේක වැදගත් වෙනවා ජලය වැදගත් වෙනවනේ. දේහ උෂ්ණත්වයට ඒ කියන්නේ දේහ උෂ්ණත්වය යාමනය කියන්නේ දේහ උෂ්ණත්වය ගානට තියාගන්න වැදගත් වෙනවා. හරි. එන එක හරි පළවෙනි එක වර්ධනය. ඊළඟට khනිජ නේද? හරි. ඔයාට මතකද ශාකවලට ඕන khනිජ සෙට් එකක් වෙනම ඉගෙන ගත්තා. සත්තුන්ට ඕන khනිජ සෙට් එකක් වෙනම ඉගෙන ගත්තා. ඒ කියන්නේ මානව දේහයට සත්තුන් කියන්නේ මානව දේහයට ඕන khනිජ සෙට් එකක් වෙනම ඉගෙන ගත්තා. විශේෂයෙන් හරි මතක තියාගන්න මේ මානව දේහයට අවශ්‍ය khනිජය මොකද්ද? ඒ khනිජයෙන් ඇති වෙන ඌනතා ලක්ෂණය මොකද්ද කියලා මතක තියාගන්න ඕන. කාර්යභාරය නම් ඕනේ නැහැ ලොකුවට මතක තියාගන්න. පුළුවන් නම් මතක තියාගන්න. හරි මේ කාර්යභාරය. කාර්යභාරයට වඩා වැදගත් වෙන්නේ ඌනතා ලක්ෂණය. හරි? එහෙනම් මතක තියාගන්න මොනවද ඔයා? මානව දේහයට අවශ්‍ය khනිජ සෙට් එක ඒ වගේ ඒවා ඌන වුණොත් ඇති වෙන ඌනතා ලක්ෂණ සෙට් එක මතක තියාගන්න. ඊළඟට ශාකවලට ඕන khනිජ සෙට් එක ඒවා ඌන වුණොත් ඇති වෙන ඌනතා ලක්ෂණ ටික. ඊළඟට ඔය වගේම තව වගු සෙට් එකක් යනවනේ. මොකද්ද? මේ විටමින්. මේ ඒක මානවයාට විතරයි. අපිට ඕන විටමින් ටික මොනවාද? ඒ විටමින් අඩු වුණොත් මොනවාද එන ඌනතා ලක්ෂණ ටික. මේවා නම් ඉතින් කටපාඩම් කරගන්න ඕන. හරි? කටපාඩම් කරගන්න. දැම්ම කටපාඩම් කරගන්න. හරි? අමතක වෙනවා නම් ගහන්න කොලයක ලියලා ඔය පැත්තෙන් පාඩම් කරන තැන කොහේ හරි ගහගන්න. රයිට්? ගහගෙන පාඩම් කරගන්න. පාඩම් කරලා ටික දවසකින් අයින් කරලා දාන්න. හරි? ඔළුවට දාගන්න ඕන. හරි. එහෙනම් ඒක පාඩම් කරගන්න ඕන. හරි? කොතනින් හරි පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් විශේෂයෙන් ඇහෙන්න පුළුවන්. මේ මම කියපු වගු තුنين. මොනවාද වගු තුන? මානව දේහයට අවශ්‍ය khනිජ ඒ වගේ ඌනතා ලක්ෂණ, ශාකවලට ඕන khනිජ ඒ වගේ ඌනතා ලක්ෂණ, අපිට ඕන විටමින් ඒ වගේ ඌනතා ලක්ෂණ. හරි? ඔය සෙට් එක හොඳට මතක තියාගන්න ඕන. හරි. ඉතින් මොකද්ද කියන්නේ අපිට නයිට්‍රජන් වලින් අහනවා තියෙන ප්‍රශ්නේ. බලමුකෝ. නයිට්‍රජන් අපිට ඕන වෙනවා නෑ නයිට්‍රජන් අඩු වුණොත් ශාකයකට ඕන ප්‍රධානම පෝෂකය නයිට්‍රජන්. හරි? අපිට බත් ඕන වගේ මෙයාට ඕන ප්‍රධානම එක තමයි නයිට්‍රජන්. වුණොත් මෙන්න ඌනතා ලක්ෂණ. වර්ධනය හීන වෙනවා. වර්ධනය බාල වෙනවා. වර්ධනය හරිනත පත්‍රවල හරිතක්ෂය එනවා. මේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩුණු පත්‍රවල කොළ පාට නැති වෙලා යනවා. දැන් ලපටි පත්‍රවල හරිතක්ෂය වෙන්නේ වෙන වැඩකට. පරිණත පත්‍රවල හරිතක්ෂය වෙනවා නම් නයිට්‍රජන්. විශේෂයෙන්ම වර්ධනයේ හීනයි කියපු ගමම්ම අල්ලගන්න නයිට්‍රජන්. දැන් හරියට ගෝවා පැල ටිකක් හැදීගෙන එන්නේ නැත්නම් තක්කාලි පැල ටික හරියට හැදීගෙන එන්නේ නැත්නම් පොන්චි පැලේ හරියට හැදීගෙන එන්නේ නැත්නම් කොයි මහත්තයා මොකද්ද කරන්නේ? යා යූරියා ටිකක් ගන්න. යූරියා ටිකක් දැම්මම හරියි. යූරියා වල තියෙන ප්‍රධාන පෝෂකය මොකද්ද? නයිට්‍රජන්. හරි. එහෙනම් නයිට්‍රජන් ඌන වීමේ ඌනතා ලක්ෂණ දෙකයි තියෙන්නේ. වර්ධනයේ හීන වෙනවා, පරිණත පත්‍රවල හරිතක්ෂය වෙනවා, කොළ පාට නැති වෙනවා. හරි. පරිණත පත්‍රවල ෆොස්ෆරස් තියෙනවා. 4 දෙනෙක් ගැන කියනවා. හරි. ෆොස්ෆරස් අඩු වුණාම මොකද වෙන්නේ? මුල් වල වර්ධනය හීන වෙනවා. ක්ෂීණ වෙනවා කියලා කියන අඩු වෙනවා. මෙන්න මේ වගේ පත්‍ර මත රතු දම් පාට වර්ණ එනවා. විශේෂයෙන් බොංචි වල මේක තියෙනවා. රතු හා දම් වර්ණ වෙනවා. ලප එනවා. හරි.
phosphorus හීන වුණා. phosphorus හීන වුණා. ඊළඟ එක කවුද? කැල්සියම්. කැල්සියම් මේ හීන වුණාම එක ලක්ෂණයයි තියෙන්නේ. ඔයාගේ ගෙවත්තට ගිහිල්ලා බලන්න. සමහර පත්‍රවල අග්ගිස්ස කෙලවර අග්‍රය මේ මිය ගිහිල්ලා නම් මේ තියෙන නියම රූපය මෙන්න මිය ගිහිල්ලා. අනිවාර්යෙන් කැල්සියම් ඕනතාවය. කැල්සියම් ඕනතාවය. හරි. දැන් ඒක තමයි මම කියන්නේ දැන් අපිටත් කැල්සියම් ඕන. අපිට ඕන අපේ ඇඟ තුල කැල්සියම් කරන කාර්ය නෙවෙයි ශාකය කරන්නේ. අපේ ඇඟ තුල ආයේ මේ පත්‍රාග්‍රස්ත මේ යවන ඔය වගේ දෙයක් කරන්නේ නැහනේ. අපිට කරන්නේ කැල්සියම් කරන්නේ දත් හා අස්ථි වර්ධනයට තමයි කැල්සියම් වැදගත් වෙන්නේ නේ. හරි. කෙසේ වෙතත් පත්‍රාග්‍රස්තේ මේ යනවා කැල්සියම් උණු වුණාම. සින්ක් උණු වුණාම වෙන ප්‍රධානම දේ තමයි ශාකේ පුරා තනින් තන මැරිච්ච පටක මේ මෙතන මැරිලා මැරිච්ච පටක තියෙනවා. හරි. පත්‍ර අනවශ්‍ය ඝනකමකින් එහෙම අල්ලලා බැලුවම එහෙම ගොරෝසුයි. ඝනකම් අනවශ්‍ය මේ තේ ගස් වල කොළ වලට මේක හරියට වෙනවා. අනවශ්‍ය ඝනකමක් එනවා. හරි. ඒ සින්ක් අඩු වෙනවා. ඒ සින්ක් අඩු වීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. හොඳයි. මට දෙයක් කියන්න බැරි වුණා අතනදී මේ ශාක වලට ඕන ප්‍රධාන පෝෂක තුන මොනවාද? NPK මතක තියාගන්න. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. NPK තමයි ශාක වලට ඕන ප්‍රධාන පෝෂක තුන. කවුරු හරි කෘෂිකර්මාන්තය, ඒ කියන්නේ කෘෂිකර්මය කරන දරුවෙක් ඉන්නවනම් ඒගොල්ලන් මේ පිළිබඳව වැඩිදුර ඉගෙන ගන්නවා. අපිට වැඩි ඒගොල්ලන් හොඳට ඉගෙන ගන්නවා මේ පිළිබඳව. දැන් ඕගොල්ලන් මතක තියාගන්න නිකන් NPK නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තමයි ශාක වලට ඕන ප්‍රධානම පෝෂක තුන. එහෙම නැත්නම් khනිජ වර්ග තුන. හරි. 22 වෙනි ප්‍රශ්නේ. මොකද අහන්නේ? පහත ශාක khනිජ හා එම khනිජ උණු වීමෙන් නැති වෙන උණතා වැරදි වගන්ති. වැරදි එකනේ. වැරදි එක අහන්නේ. දැන් අපි කතා කරපු නිසා කෙලින්ම යන්න. කැල්සියම් අඩු වීමෙන් වර්ධනයේ ශීන වෙන්නේ නැහැ. පත්‍රාග්‍රස්තයි මිය යන්නේ. අපි කතා කරන්නේ පත්‍රාග්‍රස්ත තමයි මිය යන්නේ. කැල්සියම් උණු වීමෙන් පත්‍රාග්‍රස්තේ තමයි මිය යන්නේ. වර්ධනයේ ශීන වෙන්නේ නයිට්‍රජන් උණු වුණාම. හරි. හරි. එහෙනම් උත්තරේ 3. ටිෂ්ඨේ වඩාත් බහුලව අඩංගු ආහාරය වන්නේ ටිෂ්ඨේ ගොඩක් තියෙන්නේ මොනවාද කියලා. පිටි ගොඩක් තියෙන්නේ. නේ? මොනවා ගොටුකොළ වල? නේ? රටකජු වල. රටකජු වල පිෂ්ඨේ නැද්ද? පිෂ්ඨේ තියෙනවා. හැබැයි ගොඩක්ම නෑ. මේ මෙතන අර මං කියවනේ අර ඔයාට ඉරක් ගහගන්න කියලා මේ බහුලව අඩංගු. දැක්කද ඉරි ගහගන්න කියන එකේ වැදගත්කම මේ බහුලව අඩංගු කියන එක. දැක්කද? බහුලව තියෙන. රටකජු වල තියෙනවා. හැබැයි තෙල් තමයි වැඩි. හරි. ගොටුකොළ වල නම් ඉතින් ඉටි නෑනේ නේද? අයින් කළා දාන්න. හරි. අර්ථාපල් වලත් තියෙනවා. අර්ථාපල් වල බාණකම තියෙනවානේ. හොඳටම තියෙනවානේ. පිටි තියෙනවානේ. අල කියලා කියන්නේ පිටි කියලානේ. අපි නිකමටත් කියන්නේ. හරි. අර්ථාපල් වල තියෙනවා. හරි. ඇපල් වල නැද්ද? අපෝ තියෙනවා. ඇපල් වල තියෙනවා. පිස්ටේ තියෙනවා. හරි. අපි අර මේ කන්නේ මේ ඇපල් කනවා කියලා කන්නේ මේ පිස්ටේ අඩංගු කොටස් තමයි අපි කන්නේ. හැබැයි ඒකේ සීනිත් තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් වගේ සීනිත් තියෙනවා. ඉතින් මේ දෙන්නගෙන් තෝරගන්න ඕන බහුලව තියෙන කාගෙද කියන්නේ. අර්ථාපල් වල තමයි බහුලව තියෙන්නේ. අර්ථාපල් වල තමයි බහුලව තියෙන්නේ. හරි. මොනොසැකරයිඩ් කාණ්ඩයට සංයෝගයක්. අපි මේක සාකච්ඡා කරානේ. මොනොසැකරයිඩ් තුනයිනේ තියෙන්නේ පුතේ. මොනවාද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඉතින් මෙතනින් ඉතින් මොනොසැකරයිඩ් ෆ්‍රක්ටෝස්. හරි. 24ට දෙක. 25 වෙනි ප්‍රශ්නේ. ශාකමය ආහාරවල බහුලව අඩංගු කාබෝහයිඩ්‍රේටය. ශාකවල තියෙන බහුලව අඩංගු කාබෝහයිඩ්‍රේටය මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. ග්ලයිකෝජන් අයින් කරන්නකො. ග්ලයිකෝජන් ශාකවල නෑ. අපේ පේශිවලනේ ග්ලයිකෝජන් තියෙන්නේ. ඊළඟ ලැක්ටෝස්ද, පෙක්ටින්ද, සෙලියුලෝස්ද? ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. ශාකවල දක්නට නොමැති ඩයිසැකරයිඩය. ඒ කියන්නේ ශාකවල බහුලව තියා කොහොමවත් හොයාගන්න බෑ ලැක්ටෝස්. හරි. පෙක්ටින් කියන්නේ මොනවද? ඔයා දන්නේ නැහැ කියලා කියන්න එපා. ඔයා දන්නවා. හරි. ඔයා දන්නවා. කොහොමද සර් අපි දන්නේ? අපි දන්නේ නැහැ. පෙක්ටින් අපි දන්නේ. හරි. දන්නේ නැද්ද? 9 පන්තියට ඔයාව මං ගෙනියනවා. 9 පන්තියේ පළවෙනි පාඩම. සුත්‍රජීවීන්ගේ භාවිත. ඒකේ තියෙනවා කෙඳි කර්මාන්තය. මේ කෙඳි කර්මාන්තයේ තියෙන ගැටලුව තමයි මේ කෙඳි එකිනෙක හා බැඳිලා ඉන්නවා. මේ කෙඳි එකිනෙක හා බැඳිලා ඉන්නේ පෙක්ටින් කියන සංයෝගය. පෙක්ටින් කියන සංයෝගය. පෙක්ටින් කාබෝහයිඩ්‍රේටයක්. හැබැයි බහුලව ගොඩක්ම නෑ. ඉතින් කෙඳි තියෙන ශාකවල තමයි ඒක ගොඩක් තියෙන්නේ. හරි. එහෙනම් ගොඩක්ම තියෙන්නේ හැම ගහකම් වගේ තියෙන්නේ. ඒ කියන්නේ සෙලියුලෝස් නේ. අයි පුතේ මම එහෙම කියන්නේ.
සෙලියුලෝස් ඕනෑම ශාකයක සෛල බිත්තියේ තියෙනවා. සෛල බිත්තියේ සෙලියුලෝස් තියෙනවා. හරිනේ? හරි. එහෙනම් උත්තරේ වෙන්නේ සෙලියුලෝස්. රුධිරයේ කැටි ගැසීමට දායක වන විටමින් එකයි. දැන් මම කියවනේ විටමින් සෙට් එක කටපාඩමේ තියෙන්න ඕන කියලා. හරි. විටමින් මොනවද තියෙන්නේ? AD ඒ කියන්නේ මේ ADEK සහ BC. අයි මම ඒක කොහොමද වෙන් කරේ? BC කියන්නේ ජලයේ දියවෙන. ජලයේ දියවෙන විටමින් BC. ADEK මේදේ ද්‍රාව්‍ය විටමින්. එහෙමනේ විටමින් වර්ග කරන්න එච්චරයිනේ විටමින් තියෙන්නේ. නේද පුතේ? හරි. ඉතින් ඔය අඩු වුණාම එක එක අවුල් වෙනවා. රුධිරයේ කැටි ගැසීමට දායක වන විටමින්. මේවා ඉතින් කටපාඩමේ තියෙනවා. ආය තර්ක මොනවත් නැහැ. තර්ක මොනවත් නැහැ. කෙලීම කටපාඩමේම තියෙන්න ඕන. සමහර විෂය කරුණු තියෙනවා තර්ක දාලා මතක තියාගන්න. තර්කේ තමයි මතක තියාගන්න. සමහර විෂය කරුණු තියෙනවා කෙලීම ගිරව දාලා පාඩම් කරලා ගොඩ දාගන්න ඒවා. හරි. දැන් විශේෂයෙන්ම ජීව විද්‍යාවේ ගොඩාක් කරුණු කටපාඩම් කරලා තියාගන්න ඕන. හරි. භෞතික විද්‍යාවට යනකොට අනිවාර්යෙන් තර්කන හැකියාවට අපිට යන්න වෙනවා. තර්කන හැකියාවකට යන්න තර්කණයට යන්න වෙනවා. හරි. රසායන විද්‍යාවේ යම් යම් කොටස් තියෙනවා තර්කණයට යන්න ඕන. හරි. එහෙනම් පුතේ ඒකත් මතක තියාගන්න ඔය ගමන්ම. රුධිරයේ කැටි ගැසීමට ඉතින් දායක වෙන්නේ විටමින් K. විටමින් K අඩංගු මොනවාද ආහාර? විටමින් K බහුලව තියෙන ආහාර ගෝවා වල තියෙන විටමින් K. හරි. හරි. විටමින් A අඩංගු ආහාර මොනවාද? විටමින් A කැරට් වල තියෙනවා. විටමින් D අඩංගු ආහාර. විටමින් D නම් නිකමුත් ගන්න පුළුවන් මේ උදෑසන හිරු එළිය සමේ සංශ්ලේෂණය කරලා දෙනවා. එහෙම නැත්නම් තියෙනවා මේ මත්ස්‍ය ආහාර. මාළු වල තියෙනවා විටමින් D. හරි. විටමින් C මොනවාගෙත් තියෙනවා? විටමින් C තියෙනවා ඇඟිලි සහිත එහෙම නැත්නම් මේ ඇඹුල් මේ මොනවද දෙහි දොඩම් වල තියෙනවා විටමින් C. හරි. එහෙනම් උත්තරේ ඉතින් 4. 27 කාබනික සංයෝගයක් නොවන්නේ. කාබනික සංයෝගයක් නෙවෙයි. කාබෝහයිඩ්‍රේට්, න්‍යෂ්ටික අම්ල, ලිපිඩ, ජලයේ දැක්ක ගමන් ගහන්න ඉරා. ජලයේ දැක්ක ගමන් ගහන්න ඉරා. හරි. ඊළඟ එක. සතුන් හා ශාකවල සංචිත ආහාර පිළිවෙලි. සතුන් හා ශාකවල සංචිත ආහාර පිළිවෙලි. right. සතුන්ගේ හා ශාකවල සංචිත ආහාර පිළිවෙලි. දැන් සත්තුන්ගේ සංචිත ආහාරය මම ඔයාලට කිව්වනේ. සත්තුන්ගේ සංචිත ආහාරය මොකද්ද? ග්ලයිකෝජන්. ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය. හොඳට මතක තියාගන්න මේක. ශාකවල පිෂ්ඨය අපේ ග්ලයිකෝජන්. හරිනේ? හරි. එහෙනම් ග්ලයිකෝජන් හා පිෂ්ඨය. න්‍යෂ්ටික අම්ල සම්බන්ධ වැරදි ප්‍රකාශය. න්‍යෂ්ටික අම්ල සම්බන්ධව තියෙන වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. right? බලමු. DNA වල ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි. ඔව් පුතේ. ඔයාගේ ලක්ෂණ. දැන් උදාහරණයක් විදිහට මගේ මේ සියලුම ලක්ෂණ ටික ඔයාට ඕන නම් ඔයා ඉල්ල ගන්න මගේ DNA අණුව. ඒ DNA අණුවේ තියෙනවා පුතේ මගේ සියලුම ලක්ෂණ. ඒවට අපි කියනවා ප්‍රවේණික තොරතුරු කියලා. ඒවා ගබඩා කරන්නේ DNA වල. හරි. ඒක හරි. RNA ප්‍රෝටීන් සංශ්ලේෂණයට වැදගත් වෙයි. ඔව්. RNA කියන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන එක තමයි RNA වල කාර්යය. ඒක හරි. DNA සෛල න්‍යෂ්ටියේ වැඩිපුර ඇත. ඔව් DNA සෛල න්‍යෂ්ටිය තමයි තියෙන්නේ. මම ඔයාලට මේක ඉස්සෙල්ලා කිව්වා. DNA වල විකෘති වීම ජීවින්ගේ පරිණාමයට වැදගත් වෙයි. ඔව් ඒකත් හරි. එහෙනම් ඔක්කොම හරි. නේද? වැරදි නෑ එකක්වත්. ඔක්කොම හරි. හරි. ඔක්කොම හරි. ඉරි 4ක් එන්න ඕන. හරි. කොහොමද? ඉරි 4ක් එන්න ඕන. නේ? ඔක්කොම හරි. හරි. ඊළඟට යන්න. ලිපිඩ වල වැදගත්කමක් නොවන්නේ. ලිපිඩ කියන්නේ ශක්ති ප්‍රභවයක්. ඒක වැදගත් ලිපිඩ. ඔව් ශක්ති ප්‍රභවයක් විදිහට ලිපිඩ වැදගත් වෙනවා. ශක්ති ප්‍රභවයක් විදිහට ලිපිඩ වැදගත් වෙනවා. ඒක හරි. ව්‍යුහාත්මක සංඝටක ගොඩ නැගීමට. ඒ කියන්නේ ව්‍යුහ හදන්න විවිධ ව්‍යුහ හදන්න ලිපිඩ වැදගත් වෙනවද? ඔව් ඒක හරි. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමට ලිපිඩ වැදගත් වෙනවද? නැහැ. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ DND. ලිපිඩ නෙවෙයි. ඒක වැරදි. දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ලිපිඩ වැදගත් වෙනවද? ඔව්. ඔයා දන්නවද අපේ හැමට යටින් තියෙනවා අදස්චර්මීය මේද තට්ටුවක්. අපි කියන්නේ සුදුහම කියලා. නේ? මේකෙන් මොකද්ද කරන්නේ? අපේ දේහ උෂ්ණත්වය පවත්වා ගන්නවා. විශේෂයෙන්ම සීතල දවස් වලට අපේ ඇඟෙන් උෂ්ණත්වය තාපය එළියට එන එක වළක්වනවා. තාපය එළියට එන එක
වළක්වනවා.